අයිබෝන් 2020 O level 2020 O level test 1 බලන්න match කියන්නේ ගලපන්න the following instructions පහත උපදෙස් ගලපන්නලු with the pictures පින්තූර සමග given කියන්නේ දී ඇති එහෙනම් දී ඇති පින්තූර සමග පහත උපදෙස් ගලපන්න හරි write the letter of the most suitable picture in the box given against each instruction හරි right ලියන්න the letter අකුර ලියන්න මොකේ අකුරද of the most suitable කියන්නේ වඩාත්ම ගැලපෙන picture වඩාත්ම ගැලපෙන පින්තූරේ අකුර ලියන්නලු in the box එක ඇතුලේ මොන box එකද given දී ඇති box එක against කියන්නේ විරුද්ධ පැත්තේ ප්‍රතිවිරුද්ධව each instruction කියන්නේ සෑම උපදේශය නැ සෑම උපදේශයකටම විරුද්ධ පැත්තේ දීලා තියෙන box එකේ වඩාත්ම ගැලපෙන අකුර දාන්නයි ඕන instructions වැදගත් හරි උපදේශ පිළිපදින්න ඕන හරි the first one is done for you පළවෙනි එක ඔයා වෙනුවෙන් කරලා තියෙනවා හරි මුලින්ම තියෙනවා pictures වගේ පින්තූර වගේක් තියෙනවා මේ එක එක පින්තූරය ඊට ගැලපෙන උපදේශ එක ගලපන්න තියෙනවා හරි පළවෙනි පින්තූරේ කෑම වගේක් නේ ජංක් ෆුඩ් වගේ පෙන්නනවා ඒවා එපා කන්න එපා වගේ එකක් තියෙනවා දෙවෙනි එකකින් අත සෝදන පින්තූරයක් තියෙනවා ඊළඟ එකකින් උෂ්ණත්වය චෙක් කරන එකක් තියෙනවා ඊට පස්සේ එකේ මාස් දාන පින්තූරයක් තියෙනවා ඊ වල තියෙනවා ඩිස්ටන්ස් එක තියාගන්න කියලා මීටර්ස් දෙකේ පරතරයක් තියාගන්න කියලා ඊට පස්සේ F වල තියෙනවා සැනිටයිසර් පාවිච්චි කරන්න කියලා. එතකොට කොවිඩ් වලට අදාළ උපදෙස් වගේක් දීලා තියෙන සෞඛ්‍යමය මාර්ගෝපදේශ health guidelines දීලා තියෙනවා. හරි. එතන මේවට කියනවා health guidelines කියලා සෞඛ්‍ය මාර්ගෝපදේශ. මේ වචන දැනගෙන ඉන්න. 2020 පේපර් එක මේක නිසා මේවෙන් ගොඩක් ප්‍රශ්න එන්න පුළුවන් ඔයගොල්ලන්ගේ පේපර් එකටත් මේව පොඩක් වැඩි දියුණු කරලා එන්න පුළුවන්. හරි. බලන්න instructions යටතේ instructions කියන්නේ උපදේශ pictures කියන්නේ පින්තූර. එහෙනම් පින්තූර උපදේශ එක ගලපන්න තියෙනවා. පළවෙනි උපදේශය බලන්න avoid කියන්නේ මග හරින්න. නැත්තම් වලකින්න. ඒවෙන් වලකින්න. මොනවද? fast food. වේගවත් ආහාර නෙමෙයි ෂණික ආහාර. fast කියන වේගවත් නෙමෙයි මෙතෙන්දී ෂණික. දැන් ෂණික ආහාර වලින් වලකින්න. ෂණික ආහාර මග හරින්න. ඒවා කන්න එපා. හරි. ඒකට ගැලපෙන පින්තූරය මොකද්ද? A. ඔයාලට පේනවනේ. ෂණික ආහාර වගේක් තියෙනවා. ඒ එපා කපලා තියෙනවා. අර එපා කියනවා වගේ පෙන්නනවා අත් දෙකකින්. හරි. ෂණික ආහාර වලින් මග හරින්න. එහෙනම් A තමයි උත්තරේ. පළවෙනි උත්තරේ A. හරි. උත්තරේ දාලා තියෙනවා. දෙවෙනි එක බලන්න. එතන වැදගත් grammar point එකක් තියෙනවා. Get your temperature checked. get එකත් එක්ක check කියන ක්‍රියාවේ past participle තියෙනවා. get කියන එකත් එක්ක ක්‍රියාවක past participle දැම්මොත් ඒ වැඩේ කරවා ගන්න කියන තේරුමක් තමයි එන්නේ. එහෙනම් check කියන්නේ පරීක්ෂා කරනවා, get check කියන්නේ පරීක්ෂා කරවා ගන්න. check කරවා ගන්න, පරීක්ෂා කරවා ගන්න. වෙන කෙනෙක් ලවා check කරගන්න. මොකද්ද? ඔයාගේ උෂ්ණත්වය, your temperature. එහෙනම් get check කියන්නේ පරීක්ෂා කරවා ගන්න. ඒ ක්‍රියාවට ලක් වෙන දේ මැද්දට දානවා. මොකද්ද? your temperature. ඔයාගේ උෂ්ණත්වය. ඔබගේ උෂ්ණත්වය පරීක්ෂා කරවා ගන්න. හරි. එහෙනම් උෂ්ණත්වය පරීක්ෂා කරන එකක් තියෙන්නේ C වල. දන්නවද උෂ්ණත්වය check කරන විදිය? එහෙනම් number 2 එකට එන්න ඕන C. ගැලපෙන පින්තූරේ C. grade 6 වගේ නේ. primary ප්‍රශ්නයක්. හරි. මෙතන වැදගත් දෙයක් තියෙනවා හැබැයි ඔය get එක past participle භාවිතා කරන විදිහ මතකද අපි කියලා දීලා තියෙනවා මීට කලින්. යමක් කරවා ගන්න වෙන කෙනෙක් ලවා කොහොමද කියන්නේ? ඔයාගේ කාර් එක repair කරවා ගන්න. get repair කියන එකේ past participle දානවා get repaired. ඒ කියන්නේ අලුත් වැඩියා කරවා ගන්න. get repaired අලුත් වැඩියා කරවා ගන්න. මොකද්ද? your car. ඔයාගේ කාර් එක. ඒක දාන්නේ මැද්දට. අලුත් වැඩියාට ලක්වන දේ මැද්දට දානවා. get repaired වෙන කෙනෙක් ලවා අලුත් වැඩියා කරවා ගන්න. මොකද්ද අලුත් වැඩියා කරගන්න ඕන? ඔයාගේ කාර් එක. get your car repaired. ඔබගේ මෝටර රථය අලුත් වැඩියා කරව ගන්න. ගොඩක් ඒ වගේ උදාහරණ කිහිපයක් ඔතනම ලියා ගන්න. භාවිතා වෙන අවස්ථා. හරි මම කියනවා මට ඕන මගේ කොණ්ඩේ කප්පව ගන්න.
මට ඕන නම් I want දෙවෙනි ක්‍රියාවට to දානවා. කප්පව ගන්න. get එක cut එකේ past participle cutමයි. එහෙනම් get cut කියන්නේ කප්පව ගන්න. වෙන කෙනෙක් ලවා. මොකද්ද my hair මගේ කොණ්ඩේ. cut එකේ past participle ඒකමයි. cutම තමයි. එහෙනම් මට ඕන get cut. ඒ කියන්නේ කප්පව ගන්න වෙන කෙනෙක් ලවා. මොකද්ද? මගේ කොණ්ඩේ. මට ඕන මගේ කොණ්ඩේ කප්පවා ගන්න. හරි. ඒ කියන්නේ එහෙම. තව එක උදාහරණයක් බලමු. I want මට ඕන to මගේ නිවස පේන්ට් කරවා ගන්න වෙන කෙනෙක් ලවා. එහෙනම් get painted කියන්නේ පේන්ට් කරවා ගන්නවා කියන එක මොකද්ද? my home මගේ නිවස. එහෙනම් get painted පේන්ට් කරවා ගන්න. මට ඕන පේන්ට් කරවා ගන්න වෙන කෙනෙක් ලවා. මොකද්ද? මගේ නිවස. එහෙනම් මට ඕන මගේ නිවස පේන්ට් කරවා ගන්න. කවුරු ලවාද? ඕනනම් by a man මිනිසෙක් ලවා. එහෙම දාන්න පුළුවන්. ඔයා ලවා නම් by you. හරි. එහෙනම් මේ get එකත් එක past participle දාලා යමක් කරවා ගන්නවා කියන අදහස ගන්න පුළුවන්. ඔය පුංචි දේ පාව ගොඩක් වැදගත්. මොකද මේ ප්‍රශ්න දියුණු කරලා එන්න පුළුවන් 2021 පේපර් එකේ. number 3 බලන්න. wear පළඳින්න නැත්නම් අඳින්න පළඳින්න a face mask මුහුණු ආවරණයක්. හරි සාමාන්‍ය මාස්ක් කියන්නේ වෙස් මුහුණක්. මෙතන face mask කියන්නේ මුහුණු ආවරණයක්. දන්නවනේ ඉතින් මේ දවස්වල. මුහුණු ආවරණ පළඳින්න. මුහුණු ආවරණයක් පළඳින්න. එහෙනම් මොකද්ද? D තමයි උත්තරේ. හරි face mask දාලා ඉන්න. number 4 බලන්න use පාවිච්චි කරන්න. a hand sanitizer. හරි. hand sanitizer පාවිච්චි කරන්න තියෙන්නේ මොකද්ද? F තමයි උත්තරේ. හරි. දැන් බලන්න මේ හැම එකකම ක්‍රියාවෙන් තමයි වාක්‍ය පටන් ගන්න තියෙන්නේ. avoid මග හරින්න, get check පරීක්ෂා කරවා ගන්න, wear පළඳින්න, use පාවිච්චි කරන්න. ක්‍රියාවකින් තමයි පටන් ගන්න තියෙන්නේ වාක්‍ය. වාක්‍යයක් ක්‍රියාපදයකින් පටන් ගත්තොත් ඒක උපදේශයක් වෙනවා. උපදේශක් වෙනවා. එහෙම නැත්නම් අණක් නියෝගයක් වෙනවා. ක්‍රියාපදයකින් වාක්‍ය පටන් ගත්තොත් ඒක අණක් නැත්නම් උපදේශයක් වෙනවා. හරි. ඒක විශේෂ ලක්ෂණයක්. දැන් නැත්නම් ලියාගන්න. ක්‍රියාපදයකින් වාක්‍ය පටන් ගත්තොත් ඒක අණක් නැත්නම් උපදේශක් වෙනවා. හරි. number 5 බලන්න. wash සෝදන්න your hands. ඔබගේ දෑත් සෝදන්න. ඔයාගේ අත් සෝදන්න. මොකද උත්තරේ? අත් සෝදන එක B. B තමයි උත්තරේ. number 6 maintain පවත්වාගෙන යන්න. පවත්වා ගන්න 2 meter distance. meters දෙකක distance කියන්නේ පරතරය. නැත්නම් දුර කියලා ගන්න පුළුවන්. meters දෙකක දුරක් තියාගන්න. පවත්වාගෙන යන්න. මොකද උත්තරේ? E තමයි උත්තරේ. meters දෙකක් කියලා ලියලාම තියෙනවා. so easy. a cake walk. හරි. ඔක්කොම හරියට උසන්. එදා අඟහරුද ක්ලාස් එකේ නම් ගොඩක් අය හිටියා. ඔක්කොම හරි. වැරදි නම් තමයි ප්‍රශ්නේ නේ. ලේසි වැඩිනේ. දැන් ලේසිම ලකුණු පහක් ගන්න පුළුවන්. හරි ඕකේ. very good. හරි. test 2 එකට එන්න. test 2 ඊට පස්සේ. fill in the blanks හිස්තැන් පුරවන්න in the following dialogue. පහත දෙබසේ. dialogue කියන්නේ දෙබස. පහත දෙබසේ හිස්තැන් පුරවන්න. use the words වචන පාවිච්චි කරන්න given in the box. given කියන්නේ දී ඇති in the box. box එක ඇතුලේ දීලා තියෙන වචන පාවිච්චි කරන්න. write the letter ලියන්න අකුර of the correct word. the correct word කියන්නේ නිවැරදි වචනය. of the correct word කියන්නේ නිවැරදි වචනයේ. නිවැරදි වචනයේ අකුර ලියන්න in the space හිස්තැනේ given කියන්නේ දී ඇති. දී ඇති හිස්තැනේ නිවැරදි වචනයට අදාළ අකුර ලියන්නලු. හරි. එහෙනම් වචන ලියලා වැඩක් නැහැ අකුරයි ලියන්න ඕන. නැත්නම් ලකුණු කැපෙයි. උපදේශ පිළිපදින්න ඕන. පළවෙනි එක වෙනුවෙන් කරලා තියෙනවා. ෂෙවෝන් සහ නදුනිය අතර ඩයලොග් එකක් තියෙන්නේ දෙබසක්. ෂෙවෝන් කියනවා මෙහෙම. Hello, is that Naduni? හරි මේ නදුනි වෙනවද? හරි. කියලා අහනවා. is කියන්නේ වෙනවද that? හරි. නදුනි. මේ නදුනි වෙනවද කියලා අහනවා. ෂෙවෝන් here. මෙහි ඉන්නේ ෂෙවෝන් කියලා උත්තර දෙනවා. එහෙනම් මේ මොකද්ද මේ? ෆෝන් එකෙන් කතා කරන්නේ දුරකථන සංවාදයක්. ඒක නෙමෙයි hello is that නදුනි කියලා අහන්නේ. මූණට මූණ in the flesh හම්බෙලා නම් is that නදුනි කියලා අහන්නේ මේ දුරකථනයෙන් අහන්නේ. ඒක නෙමෙයි නදුනිද කියලා අහන්නේ. හරි එහෙනම් ෆෝන් එකෙන් අහනවා hello is that නදුනි මේ නදුනිද ෂෙවෝන් here. මේ පැත්තෙන් අමතන්නේ ෂෙවෝන්. ඒ කියන්නේ අනිත් පැත්තෙන් කතා කරනවා කියන්නේ එහෙමයි ෂෙවෝන් here. හරි. දැන් ඔයාගේ නම කියලා කියන්න පුළුවන්. හිතන්න ඔයාගේ නම කවිඳු කියලා කවිඳු here. එහෙම කියන්න පුළුවන්.
તો නදුනි කියනවා hello Siobhan, how are you doing? How are you doing? Informal. හරි ඔයාට කොහොමද කියලා තමයි අහන්නේ. හරි ඔයාට කොහොමද? මතකනේ අපි informal letters වල මෙහෙම ඉගෙන ගත්තා මේවා. How are you doing? ඔයාට කොහොමද කියලා අහනවා. ඒතර Siobhan කියනවා not bad. නරක නෑ. නරක නෑ. not නැහැ bad නරක. නරක නෑ. ඊට පස්සේ කියනවා ප්‍රශ්නයක් අහනවා did you කියලා. did එකෙන් පටන් ගත්තොත් ඒක ප්‍රශ්නයක්. අතීත කාල ප්‍රශ්නයක්. simple past ප්‍රශ්නයක්. හරි. simple past tense වල ප්‍රශ්න අහද්දි did එකෙන් පටන් ගන්න ඕනේ. මතකනේ. කියලා දීලා තියෙනවා. S2 did එකෙන් පටන් ගන්න තියෙනවා. හරි did you මොකද එන්න ඕනේ හිස්තැන. හිස්තැනට එන්න ඕන present tense එකේ verb එකක්. simple present verb එකක් දාන්න ඕන. infinitive verb එකක්. ඒ did එකෙන් අතීත වෙලා තියෙන්නේ ඒක නිසා මෙතන දාන්නේ අතීත කාල ක්‍රියාවක් නෙමෙයි present tense ක්‍රියාවක්. වර්තමාන ක්‍රියාවක් දාන්න ඕන. හරි. මොකද බලමු ගැලපෙන ක්‍රියාව. The science lesson විද්‍යාව පාඩම. විද්‍යාව පාඩම this morning. this morning කියන්නේ අද උදේ. අද උදේ ඔයා විද්‍යාව පාඩම බැලුවද කියලා නේද අහන්න ඕන හරිනම්. එහෙනම් බැලුවද කියන්න අපිට ගන්න පුළුවන් watch. උත්තරේ දීලාම තියෙනවා watch. නරඹුවාද? හරි watch තමයි එන්න ඕන. හැබැයි watch කියලා ලියලා හරියන්නේ නැහැ. ලියන්න ඕන ඔය අකුර එහෙනම් C කියලා ලියන්න ඕන. මම පොඩ්ඩක් ග්‍රැමර් ටික පැහැදිලි වෙන අකුර ලිව්වට වචන ලිව්වට ඔයාලා ලියන්න ඕන letter එක C කියලා ලිව්වනම් හරි. හරි වරහන් ඕනේ නැහැ C කියලා ලිව්වනම් හරි. එහෙනම් ඔයා නරඹුවාද? Did you watch? අද උදේ විද්‍යාව පාඩම. This morning කියන්නේ අද උදේ. හරි. එහෙනම් ඔයා කොහේ හරි ගියාද කියලා අහන්නේ කොහොමද? Did you go? ඔයා ගියාද? ඔයා ලිව්වද? Did you write? ඔයා කෑවද? Did you eat? මතකනේ මේවා? හරි. ඊට පස්සේ උත්තර දෙනවා. විද්‍යාව පාඩම බැලුවද අද උදේ? No, I couldn't. No, නැහැ. I could not. කෙටි කළාම couldn't. I could කියන්නේ මට පුළුවන් වුණා. could කියන්නේ පුළුවන් වුණා can එකේ අතීත කාලේ. can කියන්නේ පුළුවන්, could කියන්නේ පුළුවන් වුණා. couldn't කියන්නේ බැරි වුණා. එහෙනම් නැහැ මට බැරි වුණා. නැහැ මට බැරි වුණා. මේ පේපරේ ගොඩක් වැදගත්. මොකද මේකෙන් ගොඩක් ප්‍රශ්න මේ ප්‍රශ්න රටාව වලින් සහ මේ පේපර් එකෙන් ගොඩක් ප්‍රශ්න පොඩ්ඩක් වෙනස් කරලා එන්න පුළුවන් ඔයගලගේ අවුරුද්දට. හරි ඊට පස්සේ කියනවා නැහැ මට බැරි වුණාලු විද්‍යා පාඩම බලන්න. I woke up. wake up කියන්නේ හැරෙනවා, අවදි වෙනවා. woke up කියන්නේ අවදි වුණා. now wake up අවදි වෙනවා. ඒකේ past tense woke up අවදි වුණා. past participle මොකක්ද? දැන් නැත්නම් ලියන wake up. ඒක තමයි past participle එක. හරි. නෑ බැලුවේ නෑ මට බැරි වුණා. I woke up මම අවදි වුණා. a little. a little කියන්නේ චුට්ටක්. චුට්ටක් පොඩ්ඩක් මොකද්ද? අවදි වුණා කියන්නේ ක්‍රියාපදයක්නේ. woke up කියන්නේ ක්‍රියාපදයක්. ඒක verb එකක්. ක්‍රියාව විස්තර කරන්න මෙතෙන්ට ඕන ක්‍රියා විශේෂණයක් adverb එකක්. මොකද්ද ගැලපෙන adverb එක? හොයන්න. I woke up a little. a little කියන්නේ චුට්ටක්. a little චුට්ටක් මොකද්ද? චුට්ටක් පරක්කු වෙලා late තමයි එන්න ඕන. late කියන එක ක්‍රියා විශේෂණයක් adverb එකක් වෙනවා. ඒ වගේම නාම විශේෂණයකුත් වෙනවා. adjective එකකුත් වෙනවා late කියන එක. දැන් late bus කිව්වොත් එතන adjective එකක්. woke up late කිව්වොත් පරක්කු වෙලා ඇහැරුණා. ඇහැරුණා තමයි ක්‍රියාව. ක්‍රියාව විස්තර කරනවා late පරක්කු වෙලා කියන ක්‍රියා විශේෂණය. ඇහැරුණා පරක්කු වෙලා. ඇහැරුණා කියන ක්‍රියාව පරක්කු වෙලා කියන ක්‍රියා විශේෂණයෙන් විස්තර කරනවා. a little late කියන්නේ චුට්ටක් පරක්කු වෙලා. එහෙනම් මම ඇහැරුණේ චුට්ටක් පරක්කු වෙලා. හරි. Did you watch it? Did you watch? ඔයා නරඹුවාද? it ඒක. ඔයා ඒක නරඹුවාද? Did you watch කියන එක මෙතනක් තියෙනවා. අර ප්‍රශ්නේ අහපු එක. ඔයා ඒක නරඹුවාද කියලා අහනවා. ඊට ෂේවෝන් උත්තර දෙනවා yeah. ඔව්. ඔව් කියලා උත්තර දෙනවා yeah. It was ඒක වුණා and කියලා තියෙනවා. and කියන්නේ vowel sound එකකින් පටන් ගන්න එකක් නේද හිස්තැනට එන්න ඕනේ නේද? and තියෙනවා නම්. vowel එකකින් vowel sound එකකින් පටන් ගන්න එකක් එන්න ඕනේ. sound එක බලන්නේ අකුර නෙමෙයි vowel සද්දයක් එන්න ඕනේ. හරි. it ඒක was කියන්නේ වුණා and කියලා තියෙනවා. ඊට පස්සේ හිස්තැනක් තියෙනවා. lesson කියලා තියෙනවා. lesson කියන්නේ පාඩමක් නේ.
lesson කියන්නේ පාඩමක් ඒක නාම පදයක්. පාඩම කියන නාම පදේ විස්තර කරන්න මෙතෙන් එන්න ඕන නාම විශේෂණයක්. ඇයි noun එකක් විස්තර කරන්න adjective එකක් ඕන. දැන් නාම විශේෂණයක් හොයන්න. මේකට උත්තරේ ගන්න ගොඩක් ලේසි. මේ අමතර දේවල් කියලා දෙන ඒවා වැදගත් වෙන අලුත් ප්‍රශ්න වලට. හරි. එහෙනම් කොහොමද එන්න ඕන? and lesson පාඩම මොන වගේ පාඩමක්ද? පාඩම විස්තර කරන්න නාම විශේෂණයක් ඕන. මොකද දෙන්න ඕන? නාම විශේෂණයක් වෙන්නත් ඕන vowel sound එකකින් පටන් ගන්නත් ඕන. එහෙම එකක් තෝරන්න interesting. vowel sound එකකින් පටන් ගන්න සද්දේ ඊ සද්ද එනවා. උත්තරේ interesting කියන්නේ රසවත්. හරි. ඒක රසවත් පාඩමක් වුණා. එහෙනම් පාඩම විස්තර කරනවා රසවත් පාඩමක් කියන රසවත් කියන නාම විශේෂණේ. adjective plus noun කියන සූත්‍රය එතන තියෙනවා. හරි. it was ඒක වුණා an interesting lesson. රසවත් පාඩමක් වුණා. on කියන්නේ මෙතන උඩ නෙමෙයි ගැන. පිළිබඳ ගැන. pollution පරිසර දූෂණය ගැන. pollution පරිසර දූෂණය. එහෙනම් මේ පාඩම පරිසර දූෂණය ගැන රසවත් පාඩමක් වුණා. නදුනි අහන ප්‍රශ්නයක් who කවුද? මොකද ප්‍රශ්නේ? blank the lesson කවුද කියලා අහුවට පස්සේ මෙතන ක්‍රියාවක් ඕන. the lesson පාඩම. කවුද? පාඩම මොනවා කළේද? ඉගැන්නුවේ කියලා අහන්න පුළුවන් නේ. ගැලපෙන ක්‍රියාව taught. කවුද පාඩම ඉගැන්නුවේ? taught. එහෙනම් E තමයි උත්තරේ. හරි number 4 එකට උත්තරේ E. who taught who කවුද taught ඉගැන්නුවේ the lesson කවුද පාඩම ඉගැන්නුවේ කියලා ප්‍රශ්නයක් අහනවා. මතක තියාගන්න who එකත් එක්ක did දාන්න බෑ. who සමග ප්‍රශ්න අහද්දී do does did දාන්න බෑ. ඔයාලට අහන්න බෑ who did teach කියලා. කවුද ඉගැන්නුවේ කියලා. මෙහෙම අහන්න බෑ. did එකයි teach එක එකතු කරලා who taught කියලාම යන්න ඕන. අතීත කාලෙන් යන්න ඕන. ඒක who වල විශේෂ ලක්ෂණයක්. ඒක පොඩ්ඩක් දාගන්න who එක සමග who does teach එහෙම අහන්න බෑ. who did teach එහෙම අහන්න බෑ. මේවත් වැරදි. මේක තමයි හරි. හැබැයි why આવොත් කරලා බලන්න මේක y එක කම්පෙයාර් කරන්න. why did teach ඇයි ඉගැන්නුවේ? did teach කියන්නේ ඉගැන්නුවේ ඇයි ඉගැන්නුවේ? why did teach මේක හරි. y එකත් එක did දාන්න ඕන ඉස්සරහට. did teach තමයි හරි. අනිත් හැම එකක් එකම why why what where when ඒ හැම ws question වලට එකම did ඕන. හැබැයි who එකත් එක්ක do does did දාන්න නැහැ. ඒක නීතියක්. වැරදිලත් why taught කියලා හුවොත් ඒක වැරදි. මේක වැරදි. එහෙනම් අනිත් හැම ws question වලට එකම do does did ඉස්සරහට ගන්න ඕන ප්‍රශ්න හදද්දි. වර්තමාන නම් do does ගන්නවා, අතීත නම් did ගන්නවා. හැබැයි who එකත් එක්ක do does did ගන්න බෑ. හැබැයි අර has have එහෙම නම් ගන්න පුළුවන්. present perfect ඒ වැඩි has have had ඒවා ගන්න පුළුවන්. මේවා ගන්න පුළුවන්. do does did ගන්න බෑ. තේරුණා නේද? හරි. දැන් කොහොමද ඉගැන්නුවේ? how did teach එහෙම අහන්න පුළුවන්. හැබැයි who එකත් එක did දාන්න බෑ. හරි. who taught කවුද ඉගැන්නුවේ that lesson කවුද පාඩම ඉගැන්නුවේ? උත්තර දෙනවා ෂෙවොන් Mr. සිවගුරුනාදන් මහත්මයා විසින් තමයි ඉගැන්නුවේ. තමිල් කෙනෙක්. he explained ඔහු පැහැදිලි කළා. explain කියන්නේ පැහැදිලි කළා. අතීත කාලෙන් කියනවා ed දාලා පැහැදිලි කළා. it ඒක මොකද්ද උත්තරේ? blank with many examples with කියන්නේ සහිතව many ගොඩක් examples උදාහරණ. බොහෝ උදාහරණ සහිතව ගොඩක් උදාහරණ සහිතව මොකද උත්තරේ? he explained ඔහු පැහැදිලි කළා කියන්නේ ක්‍රියාපදයක්නේ. explain කියන්නේ ක්‍රියාපදයක්. පැහැදිලි කළේ කොහොමද? පැහැදිලි කළ ආකාරය විස්තර කරන්න ඇඩ්වර්බ් එකක් ඕනේ හිස් තැනට. එහෙනම් උත්තරේ පැහැදිලිව clearly තමයි උත්තරේ. ඔහු ඒක විස්තර කළා නැත්නම් පැහැදිලි කළා පැහැදිලි ලෙස. එහෙනම් පැහැදිලි කළා කියන ක්‍රියාපද විස්තර කරනවා පැහැදිලි ලෙස කියන ක්‍රියා විශේෂණය. ක්‍රියාපදේ විස්තර කරන්න ක්‍රියා විශේෂණයක් ඕන. ඒකයි තර්කය. එහෙනම් ඒකට උත්තරේ F තමයි number 5 එකට උත්තරේ. number 5 එකට උත්තරේ F තියෙනවා නම් හරි දාගන්න. ඔහු ඒක පැහැදිලි කළා පැහැදිලි ලෙස බොහෝ උදාහරණ සහිතව. ඊට පස්සේ කියනවා නදුනි කියනවා I feel කියන්නේ දැනෙනවා මට දැනෙනවා මට හැඟෙනවා bad නරකයි වගේ නරක ගතියක්. පාඩමක් මිස් වුණාම එහෙම දැනෙන්න ඕන.
හරි මට දැනෙනවා නරක ගතියක්. මොකක් නිසාද? නරකයි වගේ. I feel bad. that එකෙන් අර වගේ කියන අදහස එනවා. නරකයි වගේ මට දැනෙනවා. I missed මට මග හැරිච්ච නිසා. I missed මට මග හැරුණා. it ඒක පාඩම. I missed මට මග හැරුණා it ඒක. ඒක කියන්නේ පාඩම. මට ඒක මග හැරිච්ච නිසා මට නරකයි වගේ දැනෙනවා කියලා කියනවා. හරි පසුතැවෙනවා. ෂෙවොන් කියන don't worry කනගාටු වෙන්න එපා. හොඳ යාළුවේ. don't එපා worry කනගාටු වෙන්න. කනගාටු වෙන්න එපා. I took down. took down කියන්නේ ලියාගත්තා. කෙනෙක් කියවනකොට ලියාගත්තා. took down ලියාගත්තා. present tense take down ලියා ගන්නව නම් take down. ලියාගත්තා නම් took down. මේකේ past participle එක මොකද්ද? taken down. took down කියන්නේ ලියාගත්තා. මම ලියාගත්තා some notes සටහන් කිහිපයක්. some කියන්නේ කිහිපයක්, notes සටහන්. මම සටහන් කිහිපයක් ලියාගත්තා. I will දාලා අනාගත කාල වාක්‍යයක් හදනවා simple future. simple future හදද්දී will එකට පස්සේ එන්න ඕනේ මොකද්ද? infinitive. හරි present verb එකක් එන්න ඕනේ. දැන් තෝරන්න present verb එකක්. I will මොකද්ද? share. මම share කරගන්නම්. හුවමාරු කරගන්නම්. හරි මම බෙදා හදා ගන්නම්. හරි මම හුවමාරු කරගන්නම් them ඒවා කියන්නේ සටහන්. with you ඔයත් එක්ක. හරි මම ඒ සටහන් නැත්නම් මම ඒවා ඔයත් එක්ක හුවමාරු කරගන්න හොඳ යාළුවෙක් notes දෙන්නලු. එතකොට හොඳ වැඩක් නේ. නදුනි කියනවා thanks Shevon. වාට ස්තුති Shevon කියලා කියනවා. ස්තුතිකම Shevon කියනවා you are welcome. හරි ඔයාව පිළිගන්නවා. හරි ඔක්කොම හරියට උසන්. ඔක්කොම හරියට උසන්න. කාගේත් හරිය නැද්ද ඔක්කොම? හරි පහෙන් හතරක් හරියට උස. හරි සරියා ෆයිබර් උනත් පොඩි සිග්නල් ප්‍රශ්න නම් ෆයිබර් වෙලත්. ඔක්කොම හරියට උසන්නේ එකේ. ඔව් කවිදු හරි, රුසිරු හරි, කවිත්‍යා, ෂෙනුලි හරි. very good. okay. හරි very good. ඊට පස්සේ එන්න ප්‍රශ්න අංක 3. question number 3 එකට එන්න. test 3 එකට එන්න. ඉස්සෙල්ලාම පොඩි මේ දල අදහසක් ගන්න මේ පින්තූරය දිහා බලලා මේ මොනවා ගැනද මේ පින්තූරෙන් කියවෙන්නේ මේ පින්තූරෙන් විස්තර වෙන්නේ මොකද්ද? දල අදහසක් ගන්න මොකද්ද මේ? පොත් වගේක් තියෙනවා, පොත් කබර්ඩ්ස් තියෙනවා, book racks තියෙනවා, librarian වගේ කෙනෙක් ඉන්නවා cards mark කර කර library cards කියලා එතනම ගහලක් තියෙනවා. නම් මේක මොකක්ද? අනිවාර්යෙන් library එකක් පුස්තකාලයක්. එතන globe එකක් තියෙනවා. හරි ලෝක ගෝලයක්. ඊට පස්සේ මේසයක් ළඟ ගුරුවරියක් සහ ටීචර් කෙනෙක් සහ ශිෂ්‍යයෝ කිහිප දෙනෙක් ඉන්නවා. හරි. එහෙනම් මේක library එකක්. බලන්න study the picture. study අධ්‍යයනය කරන්න the picture. පින්තූරය අධ්‍යයනය කරන්න and fill in the blanks. ඊට පස්සේ හිස්තැන් පුරවන්න using පාවිච්චි කරමින් the words වචන given in the box. box එකේ දී ඇති වචන පාවිච්චි කරලා හිස්තැන් පුරවන්නලු. write the letter. ලියන්න අකුර of the correct word. නිවැරදි වචනේ අකුර ලියන්නලු in the blank හිස්තැනේ. හරි පළවෙනි එක වෙනුවෙන් කරලා තියෙනවා. this picture shows බලන්න ඡේදේ this picture මේ පින්තූරේ shows පෙන්නනවා. this picture කියන්නේ ඒක වචන එහෙනම් ක්‍රියාවට s දානවා. මේ පින්තූරය පෙන්නනවා මොකද්ද? a library පුස්තකාලයක්. හරි මේකෙන් පෙන්නන්නේ පුස්තකාලයක්. there are කියන්නේ ඉන්නවා පණ තියෙන කෙනෙක් නම් ඉන්නවා පණ නැත්නම් තියෙනවා. හරි there are ඉන්නවා some students ශිෂ්‍යයෝ කිහිප දෙනෙක් ඉන්නවා and සහ මොකද්ද? ශිෂ්‍යයෝ කිහිප දෙනෙක් සමග තව කවුද ඉන්නේ? එතනම a teacher කෙනෙක් ඉන්නවනේ. එහෙනම් a teacher එහෙනම් පළවෙනි උත්තරේ B. ශිෂ්‍යයෝ කිහිප දෙනෙක් සහ ගුරුවරියක් ඉන්නවා. කියන්නේ ආටිකල් එකක්. ආටිකල් එකට පස්සේ නාම පදයක් ඕන. හරි teacher කියන්නේ නාම පදයක්. එහෙනම් උත්තරේ හරි. ඒකට පස්සේ noun එකක් එන්න ඕන. noun එකක් නේ teacher. උත්තරේ තහවුරු වෙනවා ඒකේ.
හරි. එහෙනම් ශිෂ්‍යෝ කිහිප දෙනෙක් සහ ගුරුවරියක් ඉන්නවා sitting. sitting කියන්නේ වාඩි වෙලා. වාඩි වෙලා at the කොහෙද වාඩිලා ඉන්නේ මොකක් ළඟද? at the table නේ. මේසේ ළඟ. මොන මේසෙද? in the middle මැද තියෙන මේසේ. එහෙනම් table in the middle කියන්නේ මැද තියෙන මේසේ. number 2 එන්න ඕන G. table නිසා. හරි. එහෙනම් මේසයක් ළඟ වාඩිලා ඉන්නවා කියලා කියන්නේ sitting at the table කියලා. මතක තියාගන්න ඒක. තරුවක් දාලා තියාගන්න sitting at the table. I am sitting at the table කියලා කියන්නේ මම ඉන්නේ මේසේ ළඟ. sitting on the table මේසේ උඩ. sitting under the table මේසේ යට. එහෙම නෙමෙයි sitting at the table කියලා කියන්න ඕන. හරි. එහෙනම් ගුරුවරියක් සහ ශිෂ්‍යයෝ කිහිප දෙනෙක් මැද තියෙන මේසේ ළඟ වාඩි වෙලා ඉන්නවා. present continuous මේ මොහොතේ වාඩිලා ඉන්නවා. හරි. හරි මෙතන present continuous නෙමෙයි යන්නේ. is sitting කියලා නෙමෙයි තියෙන්නේ. ඒකෙන් අර noun එක විස්තර කරන noun phrase එකක් තියෙන්නේ. හරි. ඒවා syllabus එකේ නෑ. ඊට පස්සේ කියනවා one student එක ශිෂ්‍යයෙක් is taking down ලියමින් ඉන්නවා. take down කියන වචනේ අපිට හම්බුණා. හරි. took down කියලා අතීත කාලේ තිබ්බා. taking down කියන ලියමින් is කියන්නේ ඉන්නවා. එහෙනම් present continuous ඔන්න යනවා ක්‍රියාව. මේ මොහොතේ ක්‍රියාව වෙනවා. pitch එක describe කරද්දී present continuous දාන්න ඕන. හරි. one student එක ශිෂ්‍යයෙක් is කියන්නේ ඉන්නවා taking down ලියමින් ඉන්නවා some. හරි some කියන්නේ චුට්ටක් නැත්නම් එක්තරා පොඩි ප්‍රමාණයක් මොනවද? some නැත්නම් කිහිපයක් මොනවද ලියලිය ඉන්නේ? ලියන්නේ නම් සටහන් එපා. එහෙනම් some notes. number 3 එනකොට notes එහෙනම් I. some කියන්නේ determine එකක් නේ. determine එකට පස්සේ noun එකක් එන්න ඕනේ. notes කියන්නේ noun එකක් තමයි. එහෙනම් එක ශිෂ්‍යයෙක් සටහන් වගේක් ලියමින් ඉන්නවා. ඔයාලට පේනවනේ එක්කෙනෙක් සටහන් ලියනවා. අර කෙළවරේම එක්කෙනා ටීචර්ට ප්‍රතිවිරුද්ධව ඉන්න කෙනා සටහන් වගේක් ලියනවා. while කියන්නේ අතරේ එක්කෙනෙක් එක දෙයක් කරන අතරේ තවත් කෙනෙක් තව දෙයක් කරනවා while දානවා. අතරේ the others අනිත් අය are reading කියවමින් ඉන්නවා. අනිත් අය බහුවචන ඒක නිසා is නෙමෙයි are. others කියන්නේ අනිත් අය are කියන්නේ ඉන්නවා reading කියන්නේ කියවමින්. අනිත් අය කියවමින් ඉන්නවා. tense එක present continuous මොනවද කියවන්නේ? මොකද්ද? අනිත් අය කියවමින් ඉන්නවා කියලා නෑ sorry මොනවද කියවන්නේ? others are reading books නේ පොත් තමයි කියවන්නේ. කියවන්නේ නම් පොත් නේ. අනිත් අය කියවමින් ඉන්නවා පොත්. එහෙනම් sorry ඒ තමයි උත්තරේ. අනිත් අය පොත් කියවමින් ඉන්නවා. ඊට පස්සේ කියනවා the books කියන්නේ පොත්. මොන පොත්ද? on කියන්නේ මත. කිසියම් දෙයක් මත තියෙන පොත්. එහෙනම් මොකක් මතද පොත් තියෙන්නේ? රාක්ක මතනේ. එහෙනම් එන්න ඕන racks කියලා. එහෙනම් number 5 එන්න ඕන racks. ඒ කියන්නේ K නේ. K තමයි උත්තර. number 5 K. the books කියන්නේ පොත්. on the racks කියන්නේ රාක්ක මත. එහෙනම් the books on the racks කියලා කියන්නේ රාක්ක මත තියෙන පොත්. එහෙම තමයි කියන්නේ. the books කියන්නේ පොත්. ඔයාට ඕන which are on the racks කියලා යන්නත් පුළුවන්. relative pronoun එක දාලා which කියන්නේ එකකින් විස්තර කරනවා පොත්. are කියන්නේ තියෙන පොත් on the racks රාක්ක මත. මෙහෙම යන්නත් පුළුවන් ඕන්න. රාක්ක මත තියෙන පොත්. මේක නැතුව යන්නත් පුළුවන්. the books on the racks. on කියන්නේ මත. the racks කියන්නේ රාක්ක. එහෙනම් රාක්ක මත තියෙන පොත්. the books on the racks. හරි. රාක්ක මත තියෙන පොත්. මොකද්ද උත්තරේ? arranged. arranged කියන්නේ පිළියෙල කරලා නැත්නම් සකස් කරලා කියන්නේ තියෙනවා. සකස් කරලා තියෙනවා. හරි passive voice කියලා ගන්නත් පුළුවන්. කිසියම් කෙනෙක් විසින් සකස් කරනවා. එහෙම යන්නත් පුළුවන්. නැත්නම් මෙහෙම හිතන්නත් පුළුවන්. arrange කියන්නේ සකස් කරලා කියන්නේ තියෙනවා. සකස් කරලා තියෙනවා. එතෙන්දී arrange කියන්නේ නාම විශේෂණයක්. සකස් කරලා කිව්වහම. හරි adjective එකක් වෙනවා එතෙන්දී. එහෙම නැත්නම් arrange කියන්නේ passive කියලා හිතන්න පුළුවන්. වර්තමාන කාලේ passive කියලා හිතන්නත් පුළුවන්. ඒතර සකස් කරනු ලබනවා තමයි එහෙම හිතුවොත් තේරුම්. හරි. ඕන එකක් ක්‍රම දෙකටම හිතන්න පුළුවන්. රාක්ක මත තියෙන පොත් arrange කියන්නේ එතකොට සකස් කරලා තියෙනවා. කොහොමද? කොහොමද සකස් කරලා තියෙන්නේ? සකස් කරලා තියෙනවා කියන්නේ එතකොට verb එකක් විස්තර වෙනවා එකෙන් verb එකක්. ඒ verb එක විස්තර කරන්න අපිට ගන්න පුළුවන් කොහොමද? ක්‍රියා විශේෂණයක් ගන්න පුළුවන් neatly.
පිළිවෙලට h ගන්න පුළුවන්. arrange කියන තර සකස් කරලා තියෙනවා ක්‍රියාපදයක්. අර arrange කියන එක adjective එකට ගත්තොත් a කියන එක විතරක් verb එකක් කියලා ගන්නත් පුළුවන්. තියෙනවා. එහෙම හිතන්නත් පුළුවන් වුණා. හරි. කොහොම හරි arrange කියන ක්‍රියාපදයක් එතන තියෙනවා. ක්‍රියාපදේ විස්තර කරන ක්‍රියා විශේෂණයක් දානවා. තර්කය ඒකයි. එහෙනම් පිළිවෙලට සකස් කරලා තියෙනවා. neatly පිළිවෙලට. ක්‍රියා විශේෂණයක අගට බොහෝ දුරට ly එනවා. හරි. එහෙනම් පොත් රාක්ක මත තියෙන පොත් පිළිවෙලට සකස් කරලා තියෙනවා. and සහ the assistant librarian සහකාර පුස්තකාලයාධිපති සහකාර පුස්තකාලයාධිපති is ඉන්නවා මොකද උත්තරේ am is දානේ ක්‍රියාපදේ ඔය තියෙන සහකාර පුස්තකාලයාධිපති වාක්‍යයේ කර්තෘ ඊට පස්සේ ක්‍රියාව දාන්න ඕනේ sv නේ ක්‍රියාව දාන්න ඕනේ is කියලා තියෙනවා is එකත් එක්ක ing verb එකක් ඕන ing verb එක මොකද්ද is standing හිටගෙන ඉන්නවා number 7 එන්න ඕන c හරි සහකාර පුස්තකාලයාධිපති හිටගෙන ඉන්නවා මේ මොහොතේ on කියන්නේ මත on a small කියන්නේ පුංචි මොකක් මතද small කියන නාම විශේෂණයක් ඊට පස්සේ නාම පදයක් ඕන දැන් ගැලපෙන නාම පදයක් තෝරන්න එයා හිටගෙන ඉන්නේ ladder එකක් මත ඉනිමගක් මතනේ එහෙනම් f තමයි උත්තරේ number 8 එන්න ඕන f number 8 f තමයි උත්තරේ එහෙනම් සහකාර පුස්තකාලයාධිපති ඉනිමගක් මත පුංචි ඉනිමගක් මත හිටගෙන ඉන්නවා adjective plus noun පුංචි ඉනිමග නාම පදේ small නාම විශේෂණي එයා ඉන්නේ කොහමද selecting තෝරමින් some books පොත් කිහිපයක් එයා එහෙනම් ඉනිමග මත ඉන්නේ පොත් කිහිපයක් තෝරමින් හරි ඊට පස්සේ කියනවා the librarian පුස්තකාලයාධිපති at the කිසියම් මේසයක් ළඟ ඉන්නවනේ at the කියලා කියන්නේ the librarian පුස්තකාලයාධිපති at the table මේසෙ ළඟ ඉන්න මොන table ද මේස කියන නාම පදයක් විස්තර කරන නාම විශේෂණයක් දානවා at the front table එහෙනම් front කියන adjective එක දැම්මම නම් හරි එහෙනම් number 9 එන්න ඕන e front table ඉස්සරහා මේසෙ ළඟ ඉන්න පුස්තකාලයාධිපති is හරි is කියලා තියෙනවා එහෙනම් ආපහු ing verb එකක් ඕනේ am is එක ක්‍රියාවට ing දානවා මොකද ing verb එක is checking check කර ඉන්නවා පරීක්ෂා කරමින් ඉන්නවා some library cards පුස්තකාලේ cards කිහිපයක් පරීක්ෂා කර ඉන්නවා හරියට පොත් බාර දීලා දේව බලන්න නැති හරි දඩේ ගණන් කරන්න නැති ඊට පස්සේ කියනවා there is කියන්නේ තියෙනවා මොකද්ද a globe නේ ලෝක ගෝලය විශ්ව මොකද්ද ලෝක ගෝලය නැත්තම් globe එක හරි විශ්වය ලෝක ගෝලයේ තියෙනවා on her table on කියන්නේ මත her table ඇගේ මේසය මත ලෝක ගෝලයක් තියෙනවා එහෙනම් globe එක තමයි උත්තරේ කියන්නේ d තමයි උත්තරේ හරි number 10 එන්න ඕන d sorry number 11 d number 10 එකට මම ඉස්සෙල්ලා කිව්වා number 10 එන්න ඕන මොකද්ද E front table කියලා මම ඉස්සෙල්ලා කිව්වා. sorry number 9 E number 10 එනවා J sorry ආ. ඒක දාන්න බැරි වුණා. හරි. මනේ අපහු ඒ වාක්‍යය the librarian at the front table. ඉස්සරහා මේසේ ඉන්න පුස්තකාලයාධිපති is checking. check කර ඉන්නවා. නැත්නම් checking නම් J තමයි උත්තරේ. check කර ඉන්නවා. some library cards කිහිපයක්. ඊට පස්සේ කියනවා there is තියෙනවා a globe ලෝක ගෝලයක් තියෙනවා on her table ඇගේ මේසෙ මත හරි ඔක්කොම හරියට උසන් හරි very good test 4 එක pronouns සර්වනාම ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නෙට යන්න කලින් ඒ ප්‍රශ්නෙට අදාළ පොඩි grammar note එකක් දෙන්න තියෙනවා කාලෙක මේ වගේ ප්‍රශ්නයක් ආවේ කියන්නේ පරණ සිලබස් එකේ මේ වගේ ප්‍රශ්න ඕන තරම් තිබිලා මේ ඔයගලගේ මේ ළඟදී පේපර්ස් වල ආවේ ගොඩක් අලුතින් මේ වගේ එකක් කාලෙකින් ආවේ ඒ නිසා අපහු පාරක් එන්න බොහෝ ඉඩකඩ තියෙනවා මේ වගේ ප්‍රශ්නයක් ඒ නිසා මම මේකට පොඩි නෝට් එකක් දෙනවා හරි පොඩක් ඔයගොල්ලෝ ග්‍රැමර් පොත ගන්න මේ ප්‍රශ්නේ කරන්න කලින් ටගල ග්‍රැමර් පොත ගන්න
ලියගන්න පොඩි මාතෘකාවක් pronouns කියලා සර්වනාම. බලමු මතකද කියලා. ගොඩක් ලේසි පාඩමක් වුණාට මේක grade 3 4 5 වල කළාට ඩිග්‍රී එකක් කරන්න ගියත් උපාධියක් කරන්න ගියත් ඒකටත් එන්න පුළුවන් මේ වගේ ප්‍රශ්න. හරි. pronoun එක කියන්නේ මොකද්ද? pronoun එක කියන්නේ මොකද්ද? නාම පදයක් වෙනුවට පාවිච්චි කරන pronoun එකක් නේ. අපි හිතමු විරාට් කොහ්ලි ගැන පොඩි පැරග්‍රාෆ් එකක් ලියනවා. හරි. විරාට් කොහ්ලි is the captain of the Indian cricket team. එහෙම කිව්වා. ඊට පස්සේ දැන් විරාට් කොහ්ලි කියලා අපහු කියන්නේ නැහැ. ඒ නම වෙනකොට he කියලා දානවා. he කියලා ආදේශ කරනවා. එහෙනම් he is a good cricketer. He is such a great player. හරි he is such a great batsman. He is my favorite cricketer. කියලා he දදා කියාගෙන යනවා. අරයාගේ නම වෙනකොට he දානවා. දැන් නාම පදයක තැන ගන්නවා pronoun එක. හරි. ඊයන පොඩ්ඩක්. a pronoun සර්වනාමයක් takes කියන්නේ ගන්නවා the place තැන ගන්නවා මොකේ තැනද of a noun නාම පදයක තැන එහෙනම් noun එකක් කරනකොට ආදේශ කරන්න පුළුවන් සර්වනාමයක් මොනවාද ඔහු ඇය පිරිමි කෙනෙක් වෙනකොට ඔහු දානවා ගැහැණු කෙනෙක් වෙනකොට she ඇය දානවා තමන්ගේ නම වෙනුවට I කියලා දානවා තමන්ගේ නම වෙනුවට I කියලා කියනවා ඔයත් එක තව පිරිසක් ඉන්නවා නම් හරි හිතන්න ඔයාගේ නම රුසිරු. ඔයත් එක තව කට්ටිය ඉන්නවා. මේ කට්ටියගේ නම වෙනුවට පොදුවේ කියනවා we කියලා. එහෙනම් මේ නාම පද සියල්ල වෙනුවට මේ කට්ටියගේ නම හිතමු පවන්. පසින්දු. ඔයගේ කට්ටිය ගොඩක් ඉන්නවා කියලා. මේ ඔක්කොගේම නම වෙනුවට we කියලා කියනවා. එහෙනම් නාම පද සියල්ලම දැනගත්තා we කියන pronoun එකේ. මෙතන ඔයා නැත්තම් මෙයා පැත්තකින් ඉඳන් බලන් ඉන්නවා නම් එතකොට කියනවා මේ කට්ටියට they කියලා, own කියලා. දැක්කම මේ නාම පද වල දැනගත්තා. නාම පද වෙනුවට ආදේශ කරන්න පුළුවන් pronoun එකක්. සතෙක් වෙනුවට it කියලා කියනවා. හරි. ඔන්න ලියා ගන්න. හිතමු කසුන් වෙනුවට දාන්න පුළුවන් he කියලා. පවනී වෙනුවට දාන්න පුළුවන් she කියලා. හරි. ගාෆිල් වෙනුවට දාන්න පුළුවන් it කියලා. හරි. ඊට පස්සේ පුංචි වගුවක් තියෙනවා. ඒ වගුවට අගල් දාගන්න. හරිද? මතකද සර්වනාම මොනවද කියලා වර්ග? මතක කරගන්න අග ගාලා මේ ප්‍රශ්න කරන ගොඩක් වැදගත් ඒක. හරිද? බෝඩ් එක මකනවා. මේක ඉවරයිනේ. කොලම්ස් පහක් තියෙනවා. ලියන subject pronoun object pronoun පහළ රූල් හතක් තිබ්බනම් ඇති. හරි. ඊට පස්සේ possessive adjective possessive pronoun අන්තිම එක reflexive pronoun. අකලා වගු වෙනක මේ ඉරිගහණය පස්සේ කරගන්න දැන් පොඩක් පහට වෙන් කරගන්න කොලම්ස් පහක් දාගන්න. හරි. මුලින්ම ඔයගොල්ලෝ දාන සර්වනාමය මොකද්ද? I. I තමයි ඔයගොල්ලෝ දාන්න පළවෙනි සර්වනාමය. I කියන්නේ මම. I කියන එක උක්ත. ඒකේ අනුක්තය මොකද්ද? මා කියලා කියන්නේ කොහොමද? me. me කියන්නේ මා විතරද? නෑ මා විතරක් නෙමෙයි. මට කියලා කියන්නේත් me.
මාව කියන්නේත් me. ලියන්නක් ගන්න. me කියනකොට මා නැත්තම් මට නැත්තම් මාව. කර්මය ලෙස තමයි පාවිච්චි වෙන්නේ. නෝට් එකක් දෙනවා එකට දාලා. පොසෙසිව් කියන අයිතිය හංගවනවා. මගේ කාර් එක. මට අයිති කාර් එක. අයිතිය හංගවන්න දාන්නේ මොකද්ද? අයිතිය හංගවන්න නාම විශේෂණ ලෙස දානවා my. මගේ. පොසෙසිව් ප්‍රොනවුන් එක කියන්නේ මොකද්ද? අයිතිය හංගවන්නත් ඕන සර්වනාමයක් වෙන්නත් ඕන. ඒ කියන්නේ noun එකක් වෙනකොට ආදේශ කරන්න වෙන්නේ. ආදේශ කරන්න ඕන. මගේ කාර් එක වෙනකොට මට කියන්න පුළුවන් mine කියලා. උදාහරණයක් කියන්නම්. mine කියනකොට මගේ එක. මට අයිති දෙයක්. මට අයිති කාර් එක. නැත්නම් මගේ කියන තේරුමක් දෙකෙන් ගන්න පුළුවන්. සිංහල තේරුම් වැදගත්තා. ඒතර මේක කියලා දෙනවනම් grade 6 වලදී. මේක කියලා දෙන්නේ මේ දෙක grade 7 වලදී. මේක කියලා දෙන්නේ grade 8 වලදී. reflexive pronoun එක myself. හරි. ඒ කියන්නේ reflection එක කියන්නේ පරාවර්තන වෙනවා. දෙයක් මං විසින්ම කරනවා. මා විසින්. හරි. නැත්නම් මටම කරගන්නවා. මටම ක්‍රියාව කරගන්නේ මටමයි. එහෙනම් මේ ප්‍රභේද පහ කඩපාඩම් තියෙන්න ඕන. අපි නම් we. අප නම් us අනුත්තය. ඒ වගේම අපට අපව කියන තේරුම් ගන්නත් පුළුවන්. අපේ නම් අව මේකෙන් ලියන්න මේ පොඩි කාලේ වනේ ඉක්මන ලියන්න. අපිට අයිති එක අපේ එක නැත්නම් අපේ ඒවා නම් ours. ඒ කියන්නේ අපේ එක නැත්නම් අපේ ඒවා. නැත්නම් අපේ කියන තේරුම ගන්නත් පුළුවන්. right in a flash. අප විසින්ම අපටම නම් ourselves f කපලා ves දානන බහුවචන නිසා අපි කියන එක. එහෙනම් f කපලා self කියන එක f කපලා ves දානවා අප විසින්. නැත්නම් අපටම. ඔයා නම් you. ඔබ. හරි. you කියන එක හැමතිස්සෙම මතක තියාගන්න plural කියලා බහුවචන. ඔබ උනාට මේක හැමතිස්සෙම plural බහුවචන වෙනවා. හරි you එක දාන්න හැමතිස්සෙම ආ කියලා. you is නෙමෙයි. හරි you කියලා කියන්න පුළුවන් ඔයාට කියන්න පුළුවන්. ඒ වගේම ඔයාලට කියන්නත් පුළුවන්. ඔබලා. ඔයාලා. එක්කෙනෙක්ට කියන්න පුළුවන් ගොඩකට කියන්නත් පුළුවන්. එක ශිෂ්‍යයටත් you ශිෂ්‍යයෝ ගොඩකටත් you. ඒ වගේම ගෞරවයක් ඇතුව නැතුව සියල්ල you. හරි සිංහලෙන් නුඹ නුඹලා තෝ තොපි ඒ සියල්ල you. ජනාධිපතිටත් you යාළුවෙක්ටත් you. ඕන කෙනෙක්ට you තමයි. ගෞරවයක් ඇතුව නැතුව ඕන කෙනෙක්ට හිඟන්නටත් you. හරි you එකේ අනුත්තය youම තමයි. ඒ කියන්නේ ඔබට ඔබව නැත්නම් ඔයාලට කියන තේරුම ගන්නත් පුළුවන්. ඔයාලව ඒ තේරුම් ගන්නත් පුළුවන්. ඔයාගේ නම් your ඔබගේ. ඔයාගේ එක නම් yours. yours. නැත්නම් ඔබගේ කියන තේරුම ගන්නත් පුළුවන්. පහයි දෙන අවස්ථාව උදාහරණ දෙන්නට අක්කලා මේකෙන් ලියන්න. ඔයා විසින්ම නම් yourself. ඔබ විසින්. නැත්නම් ඔබටම. හරි මේ වගේ ප්‍රශ්නයක් ඊළඟ පේපර් එකේ දෙන්න පුළුවන්. මීට වඩා පොඩ්ඩක් අමාරු කරලා. මොකද කාලෙකින් මේක ආවේ. ඔහු නම් he. ඔහු. he ගේ අනුත්තය him. ඒ කියන්නේ ඔහුට ඔහුව. ඔහුට ඔහුව කියන එක he එකෙන් ගන්නත් පුළුවන්. passive voice වලදී. passive voice වලදී මෙයාට ගන්න පුළුවන් මට මාව කියන තේරුම passive වලදී I වලින් ගන්න පුළුවන්. මට මාව කියන තේරුම I වලින් ගන්න පුළුවන් passive voice වලදී. මේ active voice තේරුම තමයි මේ දෙන්නේ. හරි. his කියන්නේ ඔහුගේ. ඔහුගේ එක. ඒකත් hisම තමයි. ඔහුට අයිති දෙයක්. නැත්නම් ඔහුගේය. ඔහු විසින්ම නම් himself. right in a flash.
ඔහු විසින්ම නැත්නම් ඔහුටම. වෙගෙල යන්න. හරිද? මම උඩ පේලිය මකනවා ඉඩමදි. හරි. ඊළඟ she. ඇය නම් she. ඒකේ අනුක්තය her. මේ උක්තමයේ අනුක්ත. ඒ කියන්නේ ඇයට ඇයව. ඇයට ඇයව. ඇගේ නම් ඒකත් her. ඇගේ. possessive pronoun එක ඒකත් ඒක hers. හරි. hers කියන්නේ ඇයට අයිති දෙයක්. ඇගේ එක නැත්නම් ඇගේය කියන එක. ඇය විසින්ම නම් herself. ඇය විසින්ම නැත්නම් ඇයටම. හරි තව දෙකයි. සතෙක් නම් අපි කියනවා it කියලා. it කියනවා ඌ එහෙම නැත්නම් ඒක පණ නැති වස්තුවකට it කියලා කියන්න පුළුවන්. හරි. ඌසෙක්ට it කියන්න පුළුවන්. පොතකට it කියන්න පුළුවන් පණ නැති දෙයක්. it ඒක නැත්නම් ඌ. සතෙක්ට හෝ වස්තුවකට. ඒකේ අනුත්තේ it ඒකම තමයි. හරි. ඒ කියන්නේ ඌට ඌව ඒකට ඒ වගේ තේරුම් ගන්නත් පුළුවන්. උගේ නම් it's මේ කියන්නේ උගේ. ඌසේගේ වලිගෙන it's tail උගේ වලිගේ. පුටුව කකුල නම් it's chair. sorry. it's leg. it's leg ඒකේ කකුල පුටු කකුල it's leg. මතකද මෙතෙන්ට apostrophe දාන්නේ උඩකමාව දාන්නේ. උඩකම ආවොත් මේකේ තේරුම උගේ නෙමෙයි it is කියන එක. මේක it is. කෙටි කරාම it's contracted form. එතන apostrophe දාන්නේ. හරි. මේකත් it's ම තමයි. ඒ කියන්නේ උගේ එක. උටයිති දෙයක් නැත්නම් උගේය කියන එක. ඌ විසින්ම නම් itself. නැත්නම් ඌටම. හරිද? තව එකයි අවසාන එක. අන්තිම එක බලන්න. they. they කියන්නේ ඔව්හු කියන එක. උක්තේ ඔව්හුනේ ඕන් නෙමෙයිනේ. උක්තේ ඔව්හු. අපි ඕන් කියලා කිව්වට ඔව්හු තමයි හරි එක. ඒකේ අනුක්තය them. them කියන්නේ ඔවුන් කියලා ගන්න පුළුවන් නැත්නම් ඔවුන්ට ඔවුන්ව කියන එක. ඔවුන්ට නැත්නම් ඔවුන්ව. them. ඔවුන්ගේ නම් they. ඔවුන්ගේ. ඔවුන්ට අයිති දෙයක්. ඔවුන්ගේ. their car ඔවුන්ගේ car එක. their house ඔවුන්ගේ නිවස. ඔවුන්ගේ එක. ඔවුන්ගේ ඒවා නම් theirs. ඔවුන්ගේ එක. නැත්නම් ඔවුන්ගේ ය කියන එක. ඔවුන්ගේ ඒවා කියන එක ගන්න පුළුවන්. theirs. ඔවුන්ට අයිති දේවල්. ඔවුන් විසින්ම නම් themselves. them කියලා ලියලා self කියලා දාන්නේ f කපලා ves බහුවචන නිසා. ඔවුන් විසින්. නැත්නම් ඔවුන්ටම. හරි ඉවර කටිය අතල්ස. ඉවර කටිය අතල්ස.
රුසිරු හරි සිතුමිණි හරි කවිඳු හරි අනිත් පැයක් මම කරා. හරි. ඊට පස්සේ පොඩ්ඩක් ලියන අනුමාත්‍රකාවක් වගු ඉවරයි. පොඩි සටහනක් දෙනවා මේකට දාලා subject pronoun කියලා ලියන්න. subject pronoun. ඒ කියන්නේ අපි කතා කරමු පළවෙනි කොලම් එක ගැන මේ කියන්නේ. පොඩි තරු තුනක් දාලා සටහනක් දෙනවා. ලියාගන්න මේක හැමතිස්සෙම I, we, you, he, she ඒවා පාවිච්චි වෙන්නේ වාක්‍යයේ ක්‍රියාව කරන කෙනා හැවත් කර්තෘ ලෙස. ලියන්න. තරුවක් දාලා ක්‍රියාව කරන්න ක්‍රියාව කරන කෙනා නැත්නම් කර්තෘ ලෙස යෙදේ. කර්තෘ ලෙස තමයි පාවිච්චි වෙන්නේ. වාක්‍යයේ කර්තෘ ලෙස භාවිතා වෙනවා. ඒ වගේම වාක්‍යයක උක්තය වෙනවා. වාක්‍යයක උක්තය වේ. කර්තෘ කියන්නේ ක්‍රියාව කරන කෙනා. එයාට ඉංග්‍රීසියෙන් කියන්නේ subject. උක්තේටත් ඉංග්‍රීසියෙන් කියන්නේ subject කියලාම තමයි. වෙන වචනයක් නැහැ. කර්තෘගේ උක්තේ වෙනස මොකක්ද? කර්තෘ කියන්නේ ක්‍රියාව කරන කෙනා. එයා උක්තේ වෙන්නත් පුළුවන්. උක්තේ කියන්නේ වාක්‍යයේ කතා කරන ප්‍රධාන දේ. එහෙම නැත්නම් උක්තේට අනුව තමයි ක්‍රියාව තියන්න ඕන. ක්‍රියාව තීරණය වෙන්නේ උක්තේ අනුව. හරි උක්තේ ඒක වචන නම් present tense එකේදී ක්‍රියාවට s දානවා. මතකනේ? ක්‍රියාව තියන්නේ උක්තේට අනුව. එන හැමතිස්සෙම වාක්‍යයේ උක්තේ වෙනවා. මෙයා ඒක වචන උනොත් ක්‍රියාවට s දානවා. ඊට පස්සේ හැමතිස්සෙම මේවා එන්නේ වාක්‍යයක මුලට. මේ පද එන්නේ වාක්‍යයක මුලට. ලියන වාක්‍යයක මුලට එදී. හරිද? බලමු උදාහරණයක්. examples කියලා ලියන්නේ යන්නේ මම උදව් කරනවා. මම උදව් කරනවා. උදව් කරනවා කියන්නේ help. ක්‍රියාව කරන්නේ මමනේ. එහෙනම් දාන්නේ I කියලා me කියලා නෙමෙයි. හරි. එහෙනම් කර්තෘ ඉන්නවා ක්‍රියාව තියෙනවා. මම උදව් කරනවා. හරිනේ. ඔවුන්ට නම් them. ඒක තමයි කර්මය. මම උදව් කරනවා ඔවුන්ට. බලන්න them වලින් ඔවුන්ට කියන තේරුම ආවා. හරි. එහෙනම් කර්තෘ ඉන්නවා ක්‍රියාව කරන්නේ මම ක්‍රියාවට ලක් වෙන්නේ ඔවුන්. කර්තෘ ක්‍රියාව කර්මය. දැන් බලන්න මේ ලක්ෂණ තියෙනව නේද? ක්‍රියාව කරන්නේ මම. උදව් කරනවා කියන ක්‍රියාව කරන්නේ මම. හරි. වාක්‍යයක උක්ත වෙනවා. මෙයාට අනුව ක්‍රියාව තිබ්බා. හරි. වාක්‍යයක මුලට එනවා. හරි. මුලට ආවා. හරි. මුලට තමයි ආවේ. ඇය කැමති පොත් කියවීමට. තව එකක් ලියන්න. she likes. ඇය ආස නම් she like. ඇය ඒක වචන නිසා ක්‍රියාවට s දානවා. එහෙනම් she උක්ත වුණා. එයා අනුව ක්‍රියාව වෙනස් කළා. she likes. ඇය ආසයි. කියවීම කියවනවා නම් read, කියවීම නම් reading. ඇය ආසයි කියවීමට. මොනවද? books, පොත්. ඇය ආසයි පොත් කියවීමට. she තමයි කර්තෘ, likes තමයි verb එක, reading books තමයි කර්මය. object එක. reading එකේ gerund එක හදලා දෙනවා කියවීම කියලා කරන්නේ. දැන් බලන්න වාක්‍යයේ උක්තේ වුණා මුලට ආවා. ඒ වගේම ක්‍රියාව කරන්නේ ආස කරන්නේ ඇය. ඒ ලක්ෂණ තියෙනවනේ. හරි. ඊට පස්සේ බලන්න object pronoun. ලියන්න මේ අනිත් පැත්ත. දැන් subject එකේ අනිත් පැත්ත තමයි object එක. මේක උක්තය නම් මේක අනුක්තය. මේක ක්‍රියාව කරන කෙනා නම් මේ ක්‍රියාවට ලක් වෙන දේ කර්මය. ලියන්න ක්‍රියාවට ලක් වෙන දේ. ඒ කියන්නේ කර්මය. වේ. නැත්නම් කර්මයේ ලෙස යෙදී.
ඊට පස්සේ ලියන කරුවක් දාලා අනුක්ත වෙනවා. හැමතිස්සෙම අනුක්ත වෙනවා. ඒ කියන්නේ මෙයාට අනුව ක්‍රියාව තීරණය වෙන්නේ නැහැ. වාක්‍යයක මුලට එන්නේ නැහැ කවදාකවත්. වාක්‍යයක අගට හෝ මුලට යෙදී. අගට හෝ මැදට යෙදී. වාක්‍යයක අගට හෝ මැදට යෙදී. මුලට නොයෙදී. ආරම්භ කරන්නේ නැහැ මේක. හරි එක්සැම්පල් බලමු. ඔවුන් ආරක්ෂා කරන අපිව. ඔවුන් නම් they ඔව්හු හරි ගත්තත් ඔව්හු ආරක්ෂා කරනවා protect අපව නම් us. දැන් they තමයි කර්තෘ. එහෙනම් subject pronoun එක ආවා. ආරක්ෂා කරන තමයි ක්‍රියාව. කවද ආරක්ෂා කරන්නේ? ක්‍රියාවට ලක් වෙන්නේ අප. එහෙනම් ඒක තමයි කර්මය. එහෙනම් කර්මයේ ලෙස ආවා. කර්මයේ ලෙස ආවේ object pronoun එක. us we කියලා දාන්නේ. ඇයි? කර්මයේනේ ක්‍රියාවට ලක් වෙන්නේ මෙයා. එහෙනම් කර්මය මෙතන දාන්න ඕනේ. කර්මය නම් we දාලා හරියන්නේ නැහැ. object pronoun එක දාන්න ඕන us කියලා. එහෙනම් මෙයා කර්මයේ ලෙස පාවිච්චි වුණා. හරි. මේ ලක්ෂණ තියෙනවා. වාක්‍යයක මුලට ආවේ නැහැ, මැදට හෝ අගට ආවා. හරි. ඒ වගේම අනුක්ත වෙනවා. අනුක්ත වෙනවා කියන්නේ මෙයාට අනුව ක්‍රියාව තීරණය වෙන්නේ නැහැ. වාක්‍ය ප්‍රධානව කතා වෙන්නේ මෙයා ගැන නෙමෙයි, ඔවුන් ගැන කතා වෙන්නේ. ඔවුන් ආරක්ෂා කරන අපව. last one. He punished me. ඔහු දඬුවම් කළා මට. එහෙනම් කර්තෘ ඉන්නවා, ක්‍රියාව තියෙනවා, කර්මය තියෙනවා. එහෙනම් මෙතන මට කියන තේරුම එනවා. ඔහු තමයි ක්‍රියාව කළේ, ක්‍රියාවට ලක් වුණේ මම. එහෙනම් කර්මය වාක්‍ය අගට ආවා, ඒ වගේම අනුක්ත වෙනවා. එසේනේ. හරි. ඊට පස්සේ මාතෘකාව ලියන්න. possessive adjective එක. අයිතිය හංගවන නාම විශේෂණ. possessive කියන්නේ අයිතිය හංගවනවා කියන එක, adjective කියන්නේ නාම විශේෂණයක්. එහෙනම් මේකෙන් අයිතිය හැඟවීමකුත් වෙනවා මයි කියන එකෙන්. දැන් මම මයි කා කියලා කිව්වහම, මගේ කාර්යය කියලා කිව්වහම මට අයිතිනේ. එහෙනම් අයිතිය හැඟෙව්වා. කාර්යය කියන නාමපදේ විස්තර කරනවා මයි කියන නාම විශේෂණයකින්. noun එකක් විස්තර කරන නිසා මෙයා නාම විශේෂණයකුත් වෙනවා. එහෙනම් අයිතියත් හැඟවෙනවා possessive, ඒ වගේම adjective එකකුත් වෙනවා. නාම විශේෂණයක් වෙනවා. noun එකක් විස්තර කරන නිසා නාම විශේෂණයක්. හරි. ලියන්නේ යටතේ පරවදාල ලියන අයිතිය හැඟවීමට භාවිතා වේ. නාම පදයකට පෙර නාම විශේෂණයක් ලෙස භාවිතා වේ. එසේදී එහෙනම් නාම විශේෂණයක් ලෙස පාවිච්චි කරන නාම විශේෂණයන අනිවාර්යයෙන් නාම පදයකට කලින් අනිවාර්යයෙන්ම කියලාත් නෑ, එහෙම වෙන අවස්ථාවක් තියෙනවා. බොහෝ විට නාම පදයකට කලින් එනවා. හරි ලියන්නක් ගන්න. උදාහරණ බලන්න. අරක අපේ නිවස වෙනවා. කොහොමද කියන්නේ? that අරක නැත්නම් ඒක is වෙනවා, ඒක වෙනවා. නිවස නම් home, ඒක නාම පදයක්. අපේ නිවස නම් our home. එහෙනම් our කියන නාම පදේ විස්තර කරන නිසා නාම විශේෂණයක්. adjective plus noun කියන සූත්‍රය තියෙනවා. අපේ නිවස. now our කියන එකෙන් නාම විශේෂණයක් වෙනවා. home කියන නාම පදේ විස්තර කරපු නිසා ඒ වගේ මේකෙන් අයිතිය හැඟ වෙනවා, අපිට අයිති. එහෙනම් අයිතිය හැඟ වෙන නාම විශේෂණය. හරි. මතක තියාගන්න හැමතිස්සෙම මේ possessive adjectives පාවිච්චි කරන්නේ column එක my, our, his, her ඒවා පාවිච්චි කරන නාම පදයකට කලින්.
දැන් මෙහෙම ටේප් එකේ එන්නේ අව කියන තැන මෙතන හිස් තැනක් දීලා වරහන් ඇතුලේ දෙනවා I කියලා දෙනවා. I කියලා විතරක් දෙන්න පුළුවන්. ඒතර I කියන එක වෙනස් කළා අව කියලා ගන්න ඕනේ. නැත්නම් I කියලා දෙනවා ඊට පස්සේ අව දෙනවා තාම මොකක් හරි දෙනවා. I අව myself ඔය වගේ දෙනවා. නැත්නම් hours කියලා දෙන්න පුළුවන්. හරි ඒක දාන්න ඕනේ. හරි ඊළඟ බලන්න. තව එකක් ලියන්න. ඒ අතේ ලියන්න තව එකක්. This is my brother. මේ ඉන්නේ මගේ සහෝදරයා. brother අයිති කාටද? ඔයාට අයිතිය හැගෙව්වා. adjective එකක් වෙනවා ඒ වගේ. අයිතිය හංගවනවා මට අයිති. ඒ වගේම නාම පදයක් විස්තර කරන නිසා නාම විශේෂණයක් වෙනවා. මේ ඉන්නේ මගේ සහෝදරයා. This is my brother. හරි. ඊට පස්සේ ලියන්න ඊළඟ අනුමාත්‍රකාව ඊළඟ කොලම් එකක් විස්තර කරනවා possessive pronoun. අයිතිය හංගවන්නේ සර්වනාමය. මේකත් IT හැංගෙන්න පාවිච්චි වෙන්නේ. මේක ගොඩක් වැදගත්. මේකෙන් ගොඩක් ප්‍රශ්න එන්න පුළුවන්. ගොඩක් අය ගොඩක් පැටලෙන එකක්. IT හැංගීමට භාවිතා වෙනවා. හරි. ඊට පස්සේ දැන් නාම පදයක් වෙනුවට භාවිතා වෙනවා. සර්වනාමයක් නිසා නාම පදයක් වෙනුවට භාවිතා වෙනවා. නාම පදයක් වෙනුවට භාවිතා වෙනවා. ඇයි එහෙම විස්තර වෙන්නේ කියලා මම කියන්නම්, පැහැදිලි කරන්නම්. බොහෝ විට මේවාට පසුව නාම පද නොයේදී නාම පද දාන්නේ. උදාහරණයක් අහම තේරෙයිවාට. මේ ලක්ෂණ ටික ගොඩක් වැදගත්. ලියගන්න. හරි මතකද possessive pronoun එක කාටද මතක? බලන්න උදාහරණයක්. දැන් මෙහෙම එනවා පේපර් එකේ this car is වෙනවා මෙතන is තැනක් දීලා දෙනවා I my නැත්නම් mine කියලා. මොකද දාන්නේ? හරි මතක තියාගන්න this car මේ කාර් එක is කියන්නේ වෙනවා. ඔයා කියනවා මගේ එක වෙනවා. මට අයිති එක වෙනවා. ඒ අදහසින් mine කියලා තමයි දාන්නේ. ඒතර mine කියන දර මගේ එක. නම් මේ කායක is කියන්නේ වෙනවා. මේ කායක වෙනවා මගේ එක. දැන් මේ කායක මේ දෙකම අල්ලලා ගන්න පුළුවන් මගේ එය කියන තේරුම. මොන is එකට තේරුමක් නැහැ කියලා හිතලා මගේ එය කියලා ගන්නත් පුළුවන්. අර යා යන්නේ is වලින් එනවා කියලා හිතන්නත් පුළුවන්. හරි. එහෙනම් මගේ එක හෝ මගේ කියන තේරුම mine වලින් එනවා. හරි. එහෙනම් බලන්න මේ ලක්ෂණ තියෙනව නේද? මගේ මට අයිතිය හැංගෙන්න. හරි. අයිතිය හැංගෙන්න පාවිච්චි වුණා. නාම පදයක් වෙනකොට පාවිච්චි වුණේ. මේක පාවිච්චි වෙන්නේ mine සමානයි මෙතනදී my car එකට. this car is my car කියන්න පුළුවන්. my car වෙනකොට mine කියන ආදේශ කළා. එහෙනම් නාම පදයක් වෙනකොට පාවිච්චි වුණා. car එක කියන නාම පදයේ වෙනුවට mine කියන එක පාවිච්චි වුණා. එහෙනම් නාම පදයක් වෙනුවට පාවිච්චි වුණා. බොහෝ විට මේවට පස්සෙ නාම පද නොයේදී. මේකට පස්සේ නාම පදයක් එන්නේ නැහැ. මේක ගොඩක් අයට පැටලෙනවා. බැරි වෙලාවත් මෙතන හිස්තනක් දීලා මෙතන car කියලා තිබ්බනම් ඔයා මෙතන දානවනේ my කියලා. this car is my car. එහෙම කියන්න පුළුවන්. බැරිලාත් ඒකට පස්සේ නාම පදයක් නැත්නම් ඔයා දානවනේ mine කියලා. හිස්තන මෙහෙම આવොත් mine. බැරිලාත් car එකක් හිස්තනට පස්සේ car තිබ්බනම් දාන්නේ my. තේරුණානේ වෙනස? ඒ කියන්නේ බොහෝ විට වාක්‍යයක අගට දාන්නේ මේ possessive pronouns. ඒකට පස්සේ නාම පදයක් නැත්නම්. එකකින් ගොඩක් ප්‍රශ්න එනවා. හරි ඊට පස්සේ මම කියනවා මේකටම අල්ලලා කියනවා මේකටම අල්ලලා ඊළඟ වාක්‍යය කියනවා මගේ එක ඔයාගේ එකට වඩා මිල අධිකයි.
මගේ කායක ඔයාගේ වඩා මිල අධිකයි. එහෙනම් මගේ එක නම් mine. මගේ එක ඒක වචන. මගේ කාර් එක ඒක වචන. එහෙනම් is වඩා මිල අධික නම් more expensive. වැඩියෙන් මිල අධික. හරි වැඩියෙන් මිල අධික is කියන්නේ වෙනවා. එහෙනම් මගේ එක වැඩියෙන් මිල අධික වෙනවා ඔයාගේ එකට වඩා. ඔයාගේ එක නම් yours. ඒ කියන්නේ ඔයාගේ එක. දැන් කලින් දන්නවනේ මොකද්ද කියන්නේ කියලා කාර්යය ගැන මේ කතාව වෙන්නේ. කලින් කියලානේ තියෙන්නේ. හරි මේක තියෙන්නේ මගේ එක මේ කායක මගේ එක වෙනවා. මගේ එක ඔයාගේකට වඩා මිල අධික වෙනවා. එහෙම කිව්වා. පාට ඕන නම් මෙතන කියන්න පුළුවන්. your car කියලා ඕන නම් කියන්නත් පුළුවන්. මෙතෙන්ටත් ඕන නම් my car කියලා කියන්නත් පුළුවන්. ක්‍රම දෙකම හරි. එහෙනම් මෙතන හිස්තැන් දීලා හිස්තැන්ට පස්සේ කා කියලා තිබ්බොත් my car. කායක නැත්තම් mine. මෙතන හිස්තැනක් දීලා හිස්තැන්ට පස්සේ කා කියලා තිබ්බොත් your. කා නැත්තම් yours. හරි. ක්‍රම දෙකම හරි. එහෙනම් mine මගේ එක is වෙනවා වැඩියෙන් මිල අධික වෙනවා. මෙතන sorry than කියලා එන්න ඕන. than කියලා දාන්න බැරි වුණා. වාගේකට වඩා කියන්නේ than කියලා එන්න ඕන. comparative වලදී than දාන්න එපා. compare කරන්න දෙකක්. එහෙනම් than yours කියලා පොඩ than කියලා දාගෙන උඩින්. than yours කියලා එන්න ඕන. හරි. than කියන්නේ වඩා yours ඔයාගේකට වඩා. ඒ කියන්නේ ඔයාගේ එක. එහෙනම් මගේ එක ඔයාගේට වඩා මිල අධික වෙනවා. එහෙම නැත්නම් your car කියන්නත් පුළුවන්. ඔයාගේ කාය. ක්‍රම දෙකම හරි. දැන් බලන්න නාම පදයක් આવොත් නාම විශේෂණය ලෙස ගන්න. adjective එක ඕන දාන්න. okay? adjective pronoun එක තමයි sorry. positive adjective එක තමයි දාන්න ඕන. මෙතන adjective එක තමයි දාන්න ඕන noun එකක් තිබ්බොත්. noun එකක් නැත්තම් නිකම්ම pronoun එක දාන්න ඕන. තේරුණා නේද? හරි. එතන ගොඩක් වැදගත් පොයින්ට් එකක් එතන තියෙන්නේ. අවසානයකට අපි යනවා ඊට පස්සේ. ලියවනේ. හරි. ඊට පස්සේ ලියන්න reflexive pronoun. grade 8 වලදී ඉගෙන ගන්න මේක. මේවා grade 7 නා. මේවා grade 7. grade 7 පොතක් අරන් බලන්න grade 7 වල තියෙනවා. මතක ඇතිනේ? දෙක කරන්න බෑ ඒවා. reflexive pronoun. ඒ කියන්නේ myself, himself, herself ඒවා. යන කරුණු දෙකයි යමක් ක්‍රියාව කරන්නා විසින්ම කරන බවක් හඟවයි. මම රෙදි හොද ගන්නවා මා විසින්ම. ඒතර ක්‍රියාව කරන්නේ මං විසින්ම. මම තේ එකක් හදනවා මා විසින්ම. ක්‍රියාව කරන්නේ මං විසින්ම. ඒ වගේ තේරුමක් ගන්න පුළුවන්. යමක් ක්‍රියාව කරන්නා විසින්ම කරන බවක් හඟවයි. එහෙම නැත්නම් කියනවා මම මටම තේ එකක් හදා ගන්නවා. මට බොන්න. එහෙනම් යමක් ක්‍රියාව කරන්නා සඳහාම කරන බවක් හඟවයි. සඳහාම නැත්නම් වෙනුවෙන් කරන බවක් හඟවයි. හරි මේකෙන් ඉවරයි ආ. බලන්න උදාහරණයක්. I wash මම සෝදනවා. my clothes මගේ ඇඳුම්. කතරු ඉන්නවා ක්‍රියාව තියෙනවා කර්මය තියෙනවා. කා විසින්ද මා විසින්ම මා විසින්ම නම් අගට දානවා myself කියලා. ඒ ක්‍රියාව කරන්නේ මා විසින්මයි. හරිනේ. යමක් කරන්නේ ක්‍රියාව කරන්නා විසින්මයි. එතෙන්දි මේක ගැන හිතන්න එපා. එතෙන්දි මේක අදාළ වෙන්නේ නැහැ. පාට ඕන නම් මේ අදහස ගන්න පුළුවන් myself මෙතෙන්ට දාලා. කතරුවට පස්සේ myself දාන්නත් පුළුවන් ඕන. පීතලෙන් දාලා පෙන්න ගන්න. myself අගට තියන්නත් පුළුවන්, කතරුවට පස්සේ තියන්නත් පුළුවන්. I එකට පස්සේ තියන්නත් පුළුවන්. I myself wash my clothes කියන්නේ ඒකම තමයි. මම ඇඳුම් සෝද ගන්නවා මා විසින්ම.
ඇය හදනවා තේ එකක්. ඇය හදනවා නම් she make. ඇය ඒක වචන නිසා ක්‍රියාවට s දානවා. ඇය හදනවා. මොකක්ද හදන්නේ? cup of tea. තේ කෝප්පයක්. මේක තමයි කර්මය. ඇය විසින්ම herself. ඒක දානවා අගට. ඇය විසින්ම. ඇය තේ එකක් හදනවා ඇය විසින්. ඔයාට ඕන නම් herself කියන එක මෙතෙන්ට දාන්නත් පුළුවන්. She herself makes a cup of tea. දෙකම එකයි. මෙතෙන්ට දාන්නත් පුළුවන්. හරි. කොහොමද කියන්නේ ඇය හදනවා තේ එකක් ඇයටම. මෙතන හදන්නේ එයා හදන තනියම එයා විසින්ම කාගේවත් උදව් නැතුව එයාම හදා ගන්නවා. එක්ක එයාට බොන්න නැත්නම් වෙන කෙනෙක්ට බොන්න. ඊළඟ එකකින් කියන්නේ ඇය හදනවා තේ එකක් තනියම ඒ විදිහටම තමන් විසින්ම තනියම හදා ගන්නවා ඇයට විතරක් බොන්න. වෙන කෙනෙක්ට දෙන්න නෙමෙයි. ඒක කොහොමද කියන්නේ? ඒක කියන්නේ මෙහෙමයි she makes ඇය හදනවා herself කියන එක මෙන්න මෙතන දානවා. එහෙනම් කර්තෘ ඉන්නවා ක්‍රියාව තියෙනවා කර්මයේ ලෙස herself දැම්මොත් ඒ හදන්නේ ඇයටම. එතන මේ කියන්නේ මේ දෙවෙනි තේරුම. එහෙනම් යම් ක්‍රියාවක් කරන්නේ තමන් වෙනුවෙන්මයි. ක්‍රියාව කරන්නා වෙනුවෙන්මයි. She makes herself ඇය හදනවා ඇයටම. එයාට බොන්න. ඇයට බොන්න. වෙන කාටවත් බොන්න නෙමෙයි. She makes herself ඇයටම හදා ගන්නවා a cup of tea. තේරුණානේ වෙනස? එහෙනම් herself මෙතෙන්ට આવොත් කර්මයේ ලෙස આવොත් ඒ කියන්නේ ක්‍රියාව කරන්නේ තමන්ටමයි. ඒතර මේකත් මෙතනදී ඔබ්ජෙක්ට් එකක් වෙනවා. ඇය හදනවා තේ එකක් ඇයටම. එයාටම බොන්න. තව එකක් බලන්න අන්තිම එක I blame මම බැනගත්තා මම බැන්නා මටම myself මම බැන්න මටම කර්තෘ ක්‍රියාව තියෙනවා කර්මයේ තියෙනවා. ඒතරත් මේ අදහසම තමයි. මම බැනගත්තා මටම. ක්‍රියාව කළෙත් මම ක්‍රියාවට ලක්ුණෙත් මම. I blame myself මම බැනගත්තා මටම. හරි. මම මන් දිහා බැලුවා. කොහොමද කියන්නේ? I looked at myself. මම බැලුවා මන් දිහා. කණ්ණාඩියෙන් බැලුවම මා දිහා. looked at බැලුවා myself මා දිහා. රිෆ්ලෙක්ෂන් එක පරාවර්තන වෙනවා. ක්‍රියාව කරන්නේත් මම ක්‍රියාවට ලක් වෙන්නේත් මම. පරාවර්තන වෙනවානේ. ක්‍රියාව කරන්නේත් මම ක්‍රියාවට ලක් වෙන්නේත් මම. හරි. දැන් ওই දැනුම ඇතුව අපි යම් ප්‍රශ්නෙට. හරි. ටෙස්ට් 4 එකට එන්න. ටෙස්ට් 4. හරිනේ? බොඩි වහනවා. ටෙස්ට් 4 එකට එන්න. පොඩි කාලේ දේවල් නිසා වඩා වේගෙන් කරගෙන ගියා. අවශ්‍ය නම් රෙකෝඩින් එක බලන්න පුළුවන්. හරි. ටෙස්ට් 4 බලන්න. අන්ඩර්ලයින් යටින් ඉරක් අඳින්න the most suitable word වඩාත්ම ගැලපෙන වචනේ. දැන් suitable ගැලපෙන, most suitable වඩා ගැලපෙන, most suitable වඩාත්ම ගැලපෙන superlative. ඒක නිසා the දානවා ඉස්සරහට. හරි වඩාත්ම ගැලපෙන වචනේ යටින් ඉරක් අඳින්නලු to fill in each blank. each කියන්නේ සෑම. සෑම හිස්තරක්ම පුරවන්න. හරි බලමු. පූසෝ ගැන ලස්සන දෙයක්. හරි. why ඇයි do කියලා ප්‍රශ්නේ හදනවා. simple present ප්‍රශ්නයක් අහලා do ඉස්සරහට ගන්නවා. people මිනිස්සු. keep කියන්නේ තියා ගන්නවා. එහෙනම් මිනිස්සු තියා ගන්නවා people keep. මිනිස්සු තියා ගන්නවාද ප්‍රශ්නේ හදන do ඉස්සරහට ගන්නවා. මිනිස්සු තියා ගන්නවාද? ඇයි මිනිස්සු තියා ගන්න? ඉස්සරහට why දානවා. එහෙනම් ප්‍රශ්න නිසා do ඉස්සරහට එනවා. ඇයි මිනිස්සු තියාගන්නේ cats පූසන්ව as pets සුරතලුන් ලෙස as කියන ලෙස වශයෙන්. හරි ඇයි සුරතලුන් ලෙස නැත්නම් සුරතලුන් වශයෙන් මිනිස්සු පූසන්ව තියාගන්නේ මොකද්ද හේතුව? හරි. number 1 would agree එකඟ වෙන්න පුළුවන්. would කියන්නේ පුළුවන් නැත්නම් තිබ්බා agree එකඟ වෙන්න. එකඟ වෙන්න තිබ්බා නැත්නම් එකඟ වෙන්න පුළුවන්. කෙනෙක් එකඟ වෙයි කියලා හරියටම ෂුවර් නැහැ. would දාන්නේ ඒක. හරි. එතන would agree කියන්නේ ක්‍රියාපදයක්නේ. modal verb එකක ක්‍රියාපදයක් මේ තියෙන. එකඟ වෙන්න තිබ්බා. නැත්නම් එකඟ වෙන්න පුළුවන් කියන තේරුම උතන තියෙනවා.
ක්‍රියාවක් තියෙන නිසා මෙතන දාන්න ඕන කර්තෘව. වාක්‍යයේ කර්තෘව මෙතන දාන්න ඕන. දැන් මොකද්ද කර්තෘ ලෙස පාවිච්චි වෙන්නේ? හැමතිස්සෙම subject pronoun එක තමයි වාක්‍යයේ කර්තෘ ලෙස ඉදිරියට එන්නේ. මුලට එන්නේ. එහෙනම් you තමයි එන්න ඕන. එහෙනම් ඔයා එකඟ වෙන්න පුළුවන්. ඔයා එකඟ වෙන්න තිබ්බා. that කියන්නේ කියලා මොකක් කියලාද? cats පූසෝ වෙනවා. පූසෝ වෙනවා කියලා. excellent අනර්ග companions කියන්නේ මිතුරන් ආශ්‍රය කරන අය. හරි. එහෙනම් පූසෝ අනර්ග මිතුරන් වෙනවා කියන එකට ඔයා එකඟ වෙන්න පුළුවන්. එකඟ වෙන්න තිබ්බා කියලා කියනවා. සමහරට එකඟ නොවෙන්නත් පුළුවන්. හරි. ඔයා එකඟ වෙන්න පුළුවන්. පූසෝ අනර්ග මිතුරන් කියන එකට. මිතුරන් වෙනවා කියන කියමනට ඔයා එකඟ වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ කියනවා number 2 are playful. ඉස්තරන් දීලා කියනවා කියන්නේ වෙනවා. playful කියන්නේ සෙල්ලක්කාර. මෙතනම සෙල්ලමින් ඉන්න එක නාම විශේෂණයක්. full આવොත් නාම විශේෂණයක්. සෙල්ලමින් ඉන්න. සෙල්ලක්කාර. intelligent බුද්ධිමත් and loving ආදරණීය. animals සත්තු. හරි. එහෙනම් playful intelligent and loving animals කියන එකෙන් විස්තර කරන්නේ කිසියම් නාම පදයක්. නැත්නම් playful intelligent කියන නාම විශේෂණ වලින් විස්තර කරන නාම පදයක් ඉස්සරහට ඕන. මොකද ගැලපෙන්නේ නාම පදේ. මේ adjectives තියෙනවා. adjectives වලින් විස්තර වෙන්නේ නාම පදයක් animals කියලා අගටක් තියෙනවා. ඒක හරි. මේ noun එක විස්තර වෙනවා මේ adjectives වලින්. ඒ වගේම මේ විස්තර වෙන noun එකක් වාක්‍යයේ මුලටත් ඕන. මේ noun එක මොකක්ද? වාක්‍යයේ මුලට එන නිසා subject pronoun එක දාන්න ඕන. එහෙනම් they තමයි දාන්න ඕන. හේතුව they දාන එක හේතුව වාක්‍යයේ මුලට එන නිසා subject pronoun එක ඕන. ඒ වගේම කියන එකට ගැලපෙන උක්තේ ලෙස උක්ත පදයක් ඕන. ඒ නිසා they දාන්න. හරි. they කියන්නේ උන්. them කිව්වොත් උන්ට උන්ව ගැලපෙන්නේ නැහැ. මුලට them කියලා දාන්න බෑනේ වාක්‍යයක. ඒවා ඉන්නේ මැදට හෝ අගට. they කියන්නේ උන්ගේ. ඒක ගැලපෙන්නේ නැහැ. හරි. මෙතන සත්තු නිසා උන්ගේ නෙමෙයි උන්ගේ. හරි. they උන් වෙනවා. උන් වෙනවා. ඒ කියන්නේ පූස වෙනවා. දැන් පූස වෙනකොට they කියලා දැම්මා. සර්වනාමයක් පාවිච්චි වුණා. නාම පදයක් වෙනුවට. cats වෙනකොට they කියලා දැම්මා. උන් වෙනවා. සෙල්ලක්කාර බුද්ධිමත් සහ ආදරණීය සත්තු වෙනවා. cats පූසෝ let කියන්නේ ඉඩ දෙනවා. ඉඩ දෙනවා. owners කියන්නේ අයිතිකාරයෝ. අයිතිකරුවන්. එහෙනම් පූසෝ අයිතිකරුවන්ට ඉඩ දෙනවා. අයිතිකාරයෝ කියන්නේ නාම පදයක්නේ. නාම පදයක් આવත් හිස්තැනට එන්න ඕන. නාම විශේෂණයක් ඊට පෙර හිස්තැනට එන්න ඕන. නාම විශේෂණ ලෙස ගන්න හැමතිස්සෙම මොකද්ද? possessive adjective එක ආව. sorry මෙතන නම් they නේ. ඔවුන් කියලා දෙන්න they. උන්ගේ. they තමයි එන්න ඕන. ඉරි ගහන්නයි ඕන ඔයගොල්ලෝ. හරි. cats පූසෝ let ඉඩ දෙනවා. owners කියන නාම පදේ විස්තර කරන adjective එක දාන්න ඕන. adjective එක they. හරි. අයිති හංගවන නාම විශේෂණේ. උන්ගේ අයිතිකාරයන්ට පූසෝ ඉඩ දෙනවා. උන්ගේ අයිතිකාරයන්ට no දැනගන්න that කියන්නේ කියලා. මොකක් කියලා දැනගන්නද? they are happy. උන් සතුටින් ඉන්නවා කියලා. කියන්නේ ඉන්නවා happy සතුටින්. they කියන්නේ උන් සතුටින් ඉන්නවා කියලා දැනගන්න පූසෝ ඉඩ දෙනවා. by කියන්නේ මගින්. මොකක් මගින්ද? හරි. දැන් ගෙදර පූසෙක් ඉන්නවා නම් උන් සතුටින් ඉන්නවා කියලා එයාලා අයිතිකාරයන්ට දැනගන්න ඉඩ දෙනවා. මෙන්න මේක මගින්. බලන්න එහෙමද කියලා? rewarding තෑගි දීම මගින්. rewarding කියන්නේ තෑගි දීම නැත්තම් තෘප්තිමත් කරවීම. තෘප්තිමත් කරවීම නැත්තම් තෑගි දීම මගින් කාටද තෑගි දෙන්නේ? තෑගි දෙනවා කියන ක්‍රියාව පූස තමයි ක්‍රියාව කරන්නේ. ක්‍රියාවට ලක් වෙන කර්මයක් ඕන උතෙන්ට. කර්මය ලෙස දාන්නේ අපි අනුක්තය them. මෙතන them කියන්නේ ඔවුන්ට අයිතිකාරයන්ට. මේ them කියන්නේ ඔවුන්ට. ඒ කියන්නේ අයිතිකාරයන්ට. හරි them ඔවුන්ට ඒ කියන්නේ අයිතිකාරයන්ට. අයිතිකාරයන්ට තෑගි දීම මගින් with a loud rumbling purr. හරි. මොකක්ද තෑගි දෙන්නේ? a loud ഘോഷාකාරී rumbling කියන්නේ අකණ්ඩ සහ ගැඹුරු. අකණ්ඩ සහ ගැඹුරු. අකණ්ඩ සහ ගැඹුරු. පර් කියන්නේ පුරු පුරු ගෑමක්.
නැත්නම් ඥාව් ගෑමක්. හරි. එහෙනම් පූස සතුටින් ඉන්නවා කියලා එයා අඟවනවා. ඒ වගේම ටැග් එකක් ලෙස එයා දෙනවා පුරුපුරු ගෑමක් අඛණ්ඩ සහ ගැඹුරු. ඒ වගේම ഘോഷාකාරී ලවුඩ් ഘോഷාකාරී පුරුපුරු ගෑමක් එයා කරනවා. එහෙම ටැග් එකක් දෙනවා අයිතිකාරයාට. හරි ලවුඩ් ഘോഷාකාරී නැත්නම් හයියෙන් රම්බ්ලින් අඛණ්ඩ සහ ගැඹුරු පුරුපුරු ගෑමක් නැත්නම් ඥාව් ගෑමක්. ඕ කියන්නේ හෝ a lick ලෙව කෑමක්. a lick කියන්නේ ලෙව කෑමක් on the arm අත. හරි. එයාගේ අත ලෙව කනවා. එයාගේ අත ලෙව කාලා එහෙම නැත්නම් අඛණ්ඩව පුරුපුරු ගාලා එයා සතුටින් ඉන්නවා කියලා හඟවනවා. හඟවමින් අයිතිකාරයට තෑග් එකකුත් දෙනවා. තෑග් එක තමයි පුරුපුරු ගෑම නැත්නම් අත ලෙව කෑම. හරි. පූසයෙන් අහන්නේ එහෙම කළාම ඔයා සතුටින්ද ඉන්නේ කියලා. හරි. එතන දෙන්න ආපු හේතුව තමයි ඒගොල්ලෝ තෑග් එකක් දෙනවා. තෑග් එකක් දෙන්නේ කාටද? කිසියම් කෙනෙක්ටනේ. එහෙනම් දෙම් ඔවුන්ට. ඔවුන්ට කියන්නේ අයිතිකාරයන්ට. දෙම් කියන්නේ අයිතිකාරයෝ. අයිතිකාරයන්ට තමයි තෑග් දෙන්නේ. කර්මයේ පෙර ගන්න. තෑග් දෙනවා කියන ක්‍රියාවට ලක් වෙන්නේ කර්මය. එහෙනම් දෙම් තමයි දාන්න ඕනේ. ඔවුන්ට තමයි තෑග් දෙන්නේ. හරි. ඊට පස්සේ බලන්න the cat. පූසා has පූසර තියෙනවා. also කියන්නේ අල්තා යන්න. මෙහෙම දෙයක්කුත් තියෙනවා. the ability හැකියාව. එහෙනම් පූසට හැකියාවකුත් තියෙනවා. to be සිටීමට. පූසට සිටීමට හැකියාවක් තියෙනවා. කොහොමද? alone තනියම. තනියෙන් ඉන්න හැකියාවක් තියෙනවා. for කියන්නේ තිස්සේ several days කියන්නේ දින කිහිපයක් තිස්සේ. several කියන්නේ කිහිපයක්. හරි. at a time එකපාරකට. එහෙනම් පූසට එකපාරකට දින කිහිපයක් තිස්සේ තනියෙන් ඉන්න හැකියාව තියෙනවා. එහෙම හැකියාවක් තියෙනවද කියලා අහලා බලන්න. තනියෙන් තියන්න එපා එහෙම කියලා. ඊට පස්සේ කියනවා all සියල්ල of these මේවා සියල්ල. all of these කියන්නේ මේවා සියල්ල make කියන මෙතෙන්දි කරවෙනවා. මේවා සියල්ල කරවෙනවා. a lovable animal. ආදරණීය සතෙක්. ආදරේ හිතෙන සතෙක්. එතකොට make lovable කියන්නේ lovable කියන ආදරණීයක නාම විශේෂණයක්. make lovable කියලා ක්‍රියාපදයක් හදනවා. ඉස්සරහට මේ lovable කියන නාම විශේෂණයේ ඉස්සරහට make දැම්මහම මේක ක්‍රියාවක් බවට පත් වෙනවා. එහෙනම් ආදරණීය කරවෙනවා. ආදරණීය සතෙක් කරවෙනවා. කාවේද? ක්‍රියාවට ලක් වෙන කර්මය දාන්න ඕන ඌව කියන ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එක දාන්න ඕන. දැන් එහෙනම් ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එකත් it එකේ itම තමයි. එහෙනම් it කියලාම තමයි දාන්න තියෙන්නේ. ඒ කියන්නේ ඌව. හරි. එහෙනම් මේ දේවල් සියල්ල ඌව ආදරණීය සතෙක් බවට පත් කරනවා. නැත්නම් සතෙක් ආදරණීය සතෙක් කරවනවා. හරි. ඊට පස්සේ බලන්න ancient කියන්නේ පුරාණ, Egyptians කියන්නේ ඊජිප්තු ජාතිකයෝ. පුරාණ ඊජිප්තු ජාතිකයෝ appreciated කියන්නේ අගය කළා. අගය කළා the same things එකම දේවල්, සමාන දේවල්. නැත්නම් එකම දේවල්. about cats පූසෝ ගැන. එහෙනම් පුරාණ ඊජිප්තු ජාතිකයෝ පූසෝ ගැන සමාන දේවල් අගය කළා. මොනවද මේ සමාන දේවල්? that දාලා ඒ සමාන දේවල් විස්තර කරනවා. ඔතන හිස්තැනට මොකද එන්න ඕන? do කියලා තියෙනවා. do කියන්නේ කරනවානේ. එහෙනම් කතෘ දාන්න ඕන ක්‍රියාවට ඉස්සරහට. do කියන්නේ කරනවා, ක්‍රියාව කරන කෙනා. කතෘ දාන්න ඕන. කතෘ ලෙස එන්නේ හැමතිස්සෙම වාක්‍යයේ මුලට එන්නේ හැමතිස්සෙම subject pronoun එක. කතෘ ලෙස එන්නේ subject pronoun එහෙනම් we. හරි that we do. that එකෙන් පස්සේ අලුතින් වාක්‍යයක් පටන් ගත්තා වගේ තමයි. හරි නැත්තම් කතෘ කියලා හිතන්න do කියන ක්‍රියාව කරන්නේ we අපි. කතෘ ලෙස එන්නේ subject pronoun එක. that we do අපි කරන today අද. හරි. ඒ කියන්නේ පුරාණ ඊජිප්තු ජාතිකයෝ අද අපි අගය කරන දේවල් ගැනම ඒ කාලෙත් අගය කළාලු. ඒ හා සමාන දේවල් සම්බන්ධයෙන් පූස සම්බන්ධයෙන් අගය කළා. අද අපි පූසන්ගේ අගය කරන දේවල් මේ කාලෙත් එයාලා අගය කළා. ඊට පස්සේ කියනවා they ඒගොල්ලෝ මෙතන they කියන්නේ ඒගොල්ලෝ ඒ කියන්නේ ඊජිප්තු ජාතිකයෝ වුණා the first ප්‍රථම කට්ටිය වුණා to keep තියාගන්නට cats පූසන්ව as pets සුරතලුන් ලෙස. එහෙනම් ඒගොල්ලෝ වුණා
පූසංග සුරතනුන් ලෙස පියාගත්තු ප්‍රථම මිනිස්සු කොට්ටාශය බවට එයාලා පත් වුණා. හරි. ඔක්කොම හරියට උසන්. Hi, very good. හරි ඊට පස්සේ එන ඔයගොල්ලෝ ටෙස්ට් 5 එකට ටෙස්ට් 5 එකට එන්න. ටෙස්ට් 5 එකට රීඩින් ප්‍රශ්නයක් නිසා අපි රයිටින් ප්‍රශ්නයක් කරලෙමුද? එක වගේම ප්‍රශ්නනේ. දැන් රීඩින් දිගටම රීඩින්. එක රයිටින් ප්‍රශ්නයක් කරමු. ඉස්සෙල්ලා ටෙස්ට් 8 කළම ටෙස්ට් 5 එක කරන්න. ටෙස්ට් 5 එක කරනවාද? ඉස්සෙල්ලා ටෙස්ට් 8 එක කළෙමු. හරි පොඩ්ඩක් ටෙස්ට් 8 කරලා එන්න. අන්තිමට ටෙස්ට් 5 කරනවා. හරි ටෙස්ට් 8 එකේ මොකක්ද තියෙන්නේ? බලන්න ටෙස්ට් 8. Write a paragraph. ඡේදයක් ලියන්න on කියන්නේ ගැන one of the following topics. පහත මාතෘකා වලින් එකක් ගැන ඡේදයක් ලියන්න. Use පාවිච්චි කරන්න about විතර 50 to 60 words. වචන 50ක් 60ක් විතර පාවිච්චි කරන්න. A helpful person. helpful කියන්නේ උදව් කරන සුළු. person පුජ්‍යලේ in my life. මගේ ජීවිතයේ my life මගේ ජීවිතය my life in my life මගේ ජීවිතයේ හරි මගේ ජීවිතයේ උදව් කරන සුළු පුජ්‍යලේ. ඒතර මේ වගේ එකක් ආවොත් my mother ගැන ලියන්න පුළුවන් නේ. සාමාන්‍ය පුජ්‍යලය ගැන එනවා වැදගත් පුජ්‍යලෙක් an important person in my life, a valuable person in my life වටින පුජ්‍යලෙක්, my friend, my best friend, my mother ඒ මොනවාවත් my mother ගැන ලියන්න පුළුවන්. හරි. ඊට පස්සේ a place ස්ථානයක් අපි ඒක ලියලා තියෙනවා මීට කලින්. පොඩ්ඩක් වෙනස් කරලා තවත් එකකුත් මම දෙන්නම් වෙන කෙනෙක් ගැන. හරි. a place ස්ථානයක් මොන ස්ථානයද I like මම කැමති to visit බලන්න යන්න. මම බලන්න යන්න කැමති ස්ථානයක්. මම යන්න කැමති ස්ථානයක්. අපි ඒ ගැන ලියමු. මේක කළා අපි එමු ටෙස්ට් 5 එකට. හරි මේ කියන්නේ a place that I like to visit කියන එක that එක අයින් කරලා relative pronoun එක අයින් කරලා තියෙනවා. එහෙම කියන්නත් පුළුවන්. හරි. හරි. මම කියන අනුරාධපුරය ගැන. කොහොමද පටන් ගන්න? අනුරාධපුරය වෙනවා. අනුරාධපුර is කියන්නේ වෙනවා a very important sacred place. A very important ඉතා වැදගත්. ඉතා වැදගත්. sacred place පූජනීය ස්ථානයක්. අනුරාධපුරේ ඉතා වැදගත් පූජනීය ස්ථානයක් වෙනවා. හරි. මේක ලේසියෙන් අනුරාධපුරේ is කියන්නේ වෙනවා ඉතා වැදගත් පූජනීය ස්ථානයක්. ඔතනින් නවත්තන්න එපා. which දාලා විස්තර කරන්න. පූජනීය ස්ථානය which කියන relative pronoun එක විස්තර කරන්න. which I always like to visit. I always like මම නිතරම ආසයි. මම නිතරම කැමති. බලන්න යන්න to visit. පළවෙනි ක්‍රියාව නිකම්ම ලියුවා. දෙවෙනි ක්‍රියාව to එක present tense දැම්මා. to plus infinitive. හරි එහෙනම් sacred place කියන පූජනීය ස්ථානය which I always like to visit කියන relative clause එකේ විස්තර කරා. එහෙනම් අනුරාධපුරයේ ඉතා වැදගත් පූජනීය ස්ථානයක් වෙනවා. මම නිතරම බලන්න යන්න කැමති.
අය හැමතිස්සෙම මේ noun එකකින් අවසන් වෙනවා. මේ noun එක relative clause එකක් දාලා විස්තර කරන්න බෑ. නාම පදයක් විස්තර කරනවා. sacred place කියන නාම පදය විස්තර කරනවා. මෙන්න මේ relative clause එක. ඒකට ලස්සනයි වාක්‍ය. ඒතර මේකෙන් අර topic එකක් විස්තර වෙනවා මාතෘකාවත් විස්තර වුණා. හරි ඊට පස්සේ බලන්න. ඒක පිහිටා තියෙනවා. ඒක නම් it තියෙනවා නම් is පිහිටා නම් located. situated කියන්න පුළුවන්. මෙතන past participle located කියන්නේ ලා යන්නේ is කියන්නේ තියෙනවා. ඒක පිහිටා තියෙනවා කොහෙද? in the north central province. උතුරු මැද පළාතේ. තියෙන්නේ කොහෙද කියලා කිව්වා. පළාතක් නිසා මුල් ලකුරු පළාතක නමක් නිසා මුල් ලකුරු කැපිටල්. ශ්‍රී ලංකා කියන ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවේ නම් of ශ්‍රී ලංකා of එකෙන් අයිතිය හැංගෙවුවා. හරි එහෙනම් ඒක පිහිටා තියෙනවා ලංකාවේ උතුරු මැද පළාතේ. පිහිටීම කිව්වා. හරි ඊට පස්සේ කියන්න these mem religious ආගමික historical ඓතිහාසික and cultural සංස්කෘතික city නගරය. නගරේ නිකන් ලිව්වේ නැහැ. මෙම නගරය කියලා. adjectives දාලා ලස්සන කරලා නගරය කියන නාම පදේ. මේ ටෙක්නික්ස් හරි. ඒවා පාවිච්චි කරන්න. නාම පදේ ඉස්සර කළා මේ නාම විශේෂණ වලින්. හරි මේ ඓතිහාසික සංස්කෘතික සහ ආගමික නගරය වුණා. වුණා කියන්නේ was. වුණා. ඒක තමයි verb එක. හරි. ලංකාවේ පැරණි අගනගර වලින් එකක් වුණා. කොහොමද කියන්නේ? එකක් නම් one of the ancient capitals. පුරාණ අගනගර. now one of the ancient capitals කියන්නේ පුරාණ අගනගර වලින් එකක්. ලංකාවේ නම් ලංකාවේ කියන්නේ of ශ්‍රී ලංකා. ලංකාව ශ්‍රී ලංකා ලංකාවේ නම් of ශ්‍රී ලංකා. හරි. අටම ස්ථාන වල මොනවද කියන්නේ? the 8 sacred places. අටයි sacred places පූජනීය ස්ථාන. ඒ කිව්ව අටම ස්ථාන. පිහිටා තියෙනවා are situated. පිහිටලා තියෙනවා. අටම ස්ථාන පිහිටලා තියෙනවා here මෙහි. හරි මොනවද ඒවා? අටම ස්ථාන අපි ඔක්කොම ලියන්නේ නැහැ. දෙක තුනක් වගේ ලියමු. රුවන්වැලි සෑය. ඊට පස්සේ ශ්‍රී මහා බෝධිය. and තූපාරාමය. ආ කියන්නේ වෙනවා. මේවා නම් නිසා මුල් ලකුරු කැපිටල්. ආ කියන්නේ වෙනවා. some කිහිපයක්. කිහිපයක් වෙනවා. ඒවා නම් them. ඒවායින් නම් of them. කියන අටම ස්ථාන වලින්. ඒවායින් කිහිපයක් වෙනවා. රුවන්වැලි සෑය ශ්‍රී මහා බෝධිය සහ තූපාරාමය. අටම ස්ථාන වලින් කිහිපයක් වෙනවා. ශ්‍රී මහා උඩින් දාන තව පොඩ්ඩයි. හරි.
I would like to worship. I would like කියන්නේ මම කැමති නැත්නම් මට ඕන. I would like. ඒක I like එකට ලස්සනයි. I would like කියවම ලස්සනයි. I would like මට ඕන නැත්නම් මම කැමති. මොනව කරන්නද? දෙවෙනි ක්‍රියාව දාන්නේ worship වඳිනවා. ඒක දෙවෙනි ක්‍රියාව නිසා බොහෝ විට අපිට දාන්න පුළුවන් to worship වඳින්නට. I would like පළමු ක්‍රියාව දෙවෙනි ක්‍රියාව to එක දැම්මා. I would like මම ගොඩක් කැමති මම කැමති නැත්නම් මට ඕන වඳින්න these sacred places මේ පූජනීය ස්ථාන these මෙම sacred places පූජනීය ස්ථාන දීර්ඝ කාලයක් තිස්සේ නම් for දීර්ඝ කාලයක් නම් a long time දීර්ඝ කාලයක් තිස්සේ මේක ලස්සන කරනවා such a long time කියලා. such කියන්නේ එතකොට මෙතෙන්දී එවැනි නෙමෙයි එච්චරටම නැත්නම් ඉතා දීර්ඝ කාලයක් තිස්සේ එච්චරටම දීර්ඝ කාලයක් තිස්සේ කියන එක ඉස්සරහට such දැම්මම ලස්සනයි. such a long time එච්චරටම දීර්ඝ කාලයක් තිස්සේ මට ඕන වඳින්න මේ පූජනීය ස්ථාන. කියන්නේ ගොඩ කාලයක් තිස්සේ දීර්ඝ වේලාවක් තිස්සේ වඳින්න ඕන. දීර්ඝ කාලයක් තිස්සේ වඳින්න ඕන. හරි ඊට පස්සේ ලියන්න අනුරාධපුරේ තව මොනවද තියෙන්නේ? there are කියන්නේ තියෙනවා. there are තියෙනවා. many කියන්නේ ගොඩක් බොහෝ. there are තියෙනවා many බොහෝ. amazing tanks කියන්නේ පුදුම සහගත tanks කියන්නේ වැව්. ලොකු වැව්. ජලාශය කියලා ගන්න කුල නැත්නම් වැව් පුදුම සහගත වැව් such as කියන්නේ වාගේ මෙතන such as වාගේ මොනවාද වැව් තිසා වැව and බසවක් කුලම අපි දෙකක් දාමු තිසා කියලා ලියන්නේ මේ විදිහට පොඩ්ඩක් වෙනස් විදිහකට ලියන්න ඕන තිසා වැව and බසවක් කුලම වැව මේ නම් නිසා මුල් ලකුණු කැපිටල් හරි මීට අමතරව කියන්නේ apart from that මීට අමතරව many කියන්නේ ගොඩක් so many කියන්නේ ගොඩාක් මොනවාද පුරාණ නටබුන් ancient ruins හරි පුරාණ නටබුන් දකින්න පුළුවන් දැන් පුරාණ නටබුන් කියන්නේ වාක්‍යයේ කර්මය එයාලව දකින්න පුළුවන් අනිත් අයට එහෙනම් කර්මය ඉස්සරහට යනවා කියන්නේ passive voice පුළුවන් නම් can see දැම්මොත් මේ නටබුන් වලට ඇස් නැවිලා ඒගොල්ලෝ මොන හරි දකිනවා හරි එයාලව දකින්නවා කියන්නේ මේක පැසිව් කරනවා මැදට b දැම්මා c එකේ past participle ගත්තා seen එහෙනම් can be seen කියලා මේක පැසිව් කරා හරි එහෙනම් මීට අමතරව පුරාණ නටබුන් ගොඩාක් දකින්න පුළුවන් can be seen අනිත් අයට දකින්න පුළුවන් in this marvelous city මේ අපූර්ව නගරයේදී wonderful කියන එකම තමයි අපූර්ව city නගරය අට වාක්‍ය දෙකයි moreover තවද ඒක සලකනවා කොහොමද කියන්නේ ලස්සනට ලියන්නේ පැසිව දාන්නවා කියලා
it is considered is එකත් එක past participle passive voice මතකද මේවා අපි කළා ඒක ඒ කියන්නේ මේ නගරය is considered කියන්නේ අනිත් අය සලකනු ලබනවා ඒක සලකනු ලබන ඒ නගරය ගැන අනිත් අය එහෙමයි කියලා හිතනවා to be වෙනවා කියලා to be කියන්නේ වෙනවා කියලා ඒක වෙනවයි කියලා සලකනවා මොකක් වෙනවා කියලාද a major tourist destination a major ප්‍රධාන සංචාරක ගමනාන්තයක් tourist destination ඒක ප්‍රධාන සංචාරක ගමනාන්තයක් වෙනවයි කියලා සලකනවා in Sri Lanka නැත්නම් of Sri Lanka දෙකම හරි in දාන්න පුළුවන් of දාන්න පුළුවන් ලංකාවේ කියලා කියන්නේ මෙතෙන්දී ලංකාවේ කියන්නේ in දාන්න පුළුවන් of දාන්න පුළුවන් මෙතෙන්දී හරි ඒක එහෙනම් ඒක ලංකාවේ ප්‍රධාන සංචාරක ගමනාන්තයක් වෙනවයි කියලා සලකනු ලබනවා අනිත් අය එහෙම හිතනවා ඒතර පැසිව් ස්ට්‍රක්චර් එකක් තියෙනවා හරි ඒක ගැන අනිත් අය හිතන ඒක කියන්නේ මේ නගරය ගැන අනිත් අය හිතනවා නගරයට හිතන්න බෑනේ නගරය තමයි ක්‍රියාවට ලක් වෙන්නේ. සලකනවා කියන ක්‍රියාවට ලක් වෙන්නේ නගරය. ඒ නිසා පැසිව්. නගරය ගැන අනිත් අය හිතනවා. හරි. අවසන් කරන්න. දරස්කාර ඉවර කරන්න එපා. ලස්සන ඉවර කරන්න. ඒක ලෝක උරුමයකුත් වෙනවා. It is also a World Heritage Site. It ඒක is වෙනවා. Also කියන්නේ අල්පා යන්න. මෙහෙම හේකුත් වෙනවා. ලෝක උරුම භූමියක් ඒක ලෝක උරුම භූමියකුත් වෙනවා in Sri Lanka ලංකාවේ and ඔන්න අපි and එක අයින් කරලා ලියමුකෝ වෙනම වාක්‍යයක් ලියමු එකට අවසාන වාක්‍ය I මම ආසයි නම් I like නැත්නම් ලස්සන ක්‍රමයක් ලියන්න I am fond of දන්නවා කියලා වෙනන ඉංග්‍රීසි am is fond of දැම්මොත් කැමති මම කැමති ආසයි of එකට පස්සේ එන ක්‍රියාවට ing on එහෙනම් visit නෙමෙයි visiting of එකට පස්සේ ing on verb එකට හරි මම කැමති visit කරන්න. ඒ කියන්නේ බලන්න යන්න this sacred place මේ පුදබිම මේ පූජනීය ස්ථානයේ බලන්න යන්න මම කැමති මම නිදහස් හැම වෙලාවෙම කියන්නේ වෙන්නේව දාන. ඕනම වෙලාවක. මම නිදහස් නම් I free කියලා කියන්න බෑ. I am free. නිදහස් වෙනවා කියන්න am on. මම නිදහස් වෙන හැම වෙලාවෙම. නැත්නම් මම නිදහස් වෙන ඕනම වෙලාවක මම කැමති බලන්න යන්න මේ පූජනීය නගරේ. හරි ඉවර කටිය අතොස්සන් කවිදු හරි පූර්ණා හරි සෙනුලි හරි කවිත්‍යා හරි සඳුනි හරිද හරි ඊට පස්සේ එන්න ඔයගොල්ලෝ ටෙස්ට් 5 එකට එන්න ටෙස්ට් 5 හරි මේකෙන් ඉවරයි ඊට ටික ඔයගොල්ලෝ කරලා තියන්න ටෙස්ට් 6 ටෙස්ට් 7 සහ සෙකන්ඩ් පේපර් එක ලැබෙලා සෙදි ඩිස්කස් කරනවා වෙලාව අනුව කම්ප්ලීට් කරලා තියන්න ටෙස්ට් 5 බලන්න read කියවන්න the text ඡේදය කියවන්න and complete කියවලා සම්පූර්ණ කරන්න the table වගුව given below පහත දී ඇති ඡේදය කියවලා පහත දී ඇති වගුව සම්පූර්ණ කරන්න පළවෙනි එක වෙනුවෙන් කරලා තියෙනවා Malta තමයි රටේ නම හරි
Malta is a country. Maltaව is වෙනවා a country. රටක්. Maltaව රටක් වෙනවා with කියන්නේ සහිත 3 islands. දූපත් 3ක්. Maltaව දූපත් 3ක් සහිත රටක් වෙනවා. They are ඒවා වෙනවා. මෙතන they කියන්නේ ඒවා, ආ කියන්නේ වෙනවා. ඒවා වෙනවා මේ දූපත් 3 වෙනවා. The island of Malta itself. Malta දූපතම. The island of Malta කියන්නේ Malta දූපත. Itself කියන්නේ අර මයන්න. දූපතම. හරි. දැන් today කියන්නේ අදම නම් today itself. ඒ කියන්නේ අදම. හරි. දැන් කියන්නේ do it. ඒක කරන්න. ඒක කරන්න today itself. ඒක අදම කරන්න. කල් දාන්න නැතුව. ඒක තමයි itself කියන්නේ. මයන්නක් එනවා. එහෙනම් ඒවා වෙනවා Malta කියන දූපතම and සහ the smaller islands. Smaller කියන්නේ වඩා කුඩා. Malta එකට වඩා කුඩා. Malta තමයි ලොකුම. එහෙනම් ඊට වඩා පුංචි islands දූපත් of Gozo and Comino. ඊට වඩා පුංචි Gozo සහ Comino කියන දූපත් දෙකකුත් තියෙනවා. එහෙනම් ඔක්කොම එකතුව 3යි. ඒ තුනේ එකතුව තමයි Malta කියන රට හැදෙන්නේ තුනේ එකතුවෙන්. The area වර්ගඵලය මොකේ වර්ගඵලයේද? The Malta Island. Malta දූපත. Of the Malta Island. Malta දූපතේ of එකෙන් අයිතිය හැඟෙව්වා. Malta දූපතේ වර්ගඵලය is වෙනවා 246 square kilometers. Square kilometers කියන්නේ වර්ග කිලෝමීටර්. වර්ග කිලෝමීටර්. හරි. වර්ග කිලෝමීටර්ස් කියන්නේ කිලෝමීටර්ස් වැඩි කිරීම කිලෝමීටර්ස්. වර්ග කිලෝමීටර්ස් 246ක් වෙනවා Malta දූපතේ වර්ගඵලය. While අතරේ Gozo දූපත is වෙනවා 67 square kilometers. ඒකේ වර්ගඵලය වර්ග කිලෝමීටර් 67යි පුංචි. Malta තමයි ලොකුම 246ක් නේ. හරි. While අතරේ Gozo is 67 square kilometers in area. වර්ගඵලයෙන් in area කියන්නේ වර්ගඵලයෙන් ඒක වර්ග කිලෝමීටර්ස් 67ක් වෙනවා. Comino is only 3.5 square kilometers. Only කියන්නේ විතරයි. Comino දූපත වර්ග කිලෝමීටර්ස් 3.5ක් විතරයිලු. හරි. එහෙනම් කම්පෙයාර් කළාම ලොකුම එක 246ක් තියෙන Malta. ප්‍රශ්න වලට අහනවා. හරි. ඊළඟ ඡේදේ as කියන්නේ මෙතන විට කියන එක. විට. at 2019 2019 වන විට 2019 වන විට the population ජනගහනය of Malta of එකෙන් අයිතිය හංගවනවා. Malta වේ ජනගහනය was වුණා කොච්චරද? 514,564. හරි. 5,14,564ක් වුණා. නැත්නම් 5,14,564. හරි. 5,14,564ක් වුණාලු 2019 දී Malta කියන රටේ ජනගහනය. පොඩ්ඩයිනේ. ලක්ෂ 5යි ගානයි. there are කියන්නේ ඉන්නවා two ethnic groups වාර්ගික කණ්ඩායම් දෙකක්. ethnic groups කියන්නේ වාර්ගික කණ්ඩායම් ජන වර්ග. in Maltaවේ ඉන්නවා වාර්ගික කණ්ඩායම් දෙකක්. they කියන්නේ ඔවුන්, ආ කියන්නේ වෙනවා, ඔවුන් වෙනවා the Maltese. අර Malta වෙනවා Maltese. ශ්‍රී ලංකාව වෙනවා Sri Lankans. හරි. ඔවුන් වෙනවා the Maltese. කියන්නේ Maltaවේම ස්වදේශිකයෝ, ඒ රටේම මිනිස්සු. and non Maltese. හරි. Maltese ලා නොවන කට්ටිය. වෙනත් රටවල් වලින් ආපු කට්ටිය. හරි. එහෙනම් එයාලා වෙන වර්ග දෙක මොනවාද? Maltese සහ non Maltese. හරි. ඊට පස්සේ බලන්න the percentage. ප්‍රතිශතය of the Maltese ලාගේ ප්‍රතිශතය is වෙනවා 79%. 79ක් වෙනවා. and the percentage of non Maltese is 21%. Maltese ලා නොවන කට්ටියගේ ප්‍රතිශතය 21ක් වෙනවා. හරි. Valletta වෙනවා the capital of Malta. The capital අගනුවර of Malta කියන්නේ Maltaවේ අගනුවර Valletta වෙනවා. and it is ඒක වෙනවා also අල්තයන් ඒක මේකත් වෙනවා the smallest පොඩිම superlative. හරි. ඒක වෙනවා පොඩිම national capital ජාතික අගනුවර in the European Union. හරි.
යුරෝපා සංගමයේ European Union යුරෝපා සංගමය. හරි. එහෙනම් ඒක බෙලෙටා කියන අගනුවර මෝල්ටාවේ අගනුවර වෙනවා. ඒ වගේම ඒක ඒ අගනුවර යුරෝපා සංගමයේ පොඩිම ජාතික අගනුවර වෙනවා. the smallest පොඩිම superlative නිසා the ආවා. national capital කියන්නේ ජාතික අගනුවර. European Union යුරෝපා සංගමයේ. The official and national language. Official කියන්නේ නිල රාජ්‍ය. නිල නැත්නම් රාජ්‍ය. The official language රාජ්‍ය භාෂාව. And national language සහ ජාතික භාෂාව. රාජ්‍ය සහ ජාතික භාෂාව in Malta. මෝල්ටාවේ is වෙනවා Maltese. Maltese තමයි. එහෙනම් මෝල්ටාවේ ජාතික සහ රාජ්‍ය භාෂාව Maltese වෙනවා. Maltese කියන භාෂාව විස්තර කරනවා wish දාලා. relative clause එක. relative pronoun එකකින්. which is කියන්නේ වෙනවා of Arabic origin. අරාබි සම්භවයක් සහිත. Arabic origin කියන්නේ අරාබි සම්භවයක් සහිත. ඒ කියන්නේ අරාබියේ තමයි මේක බිහි වෙලා තියෙන මේ භාෂාව. එහෙනම් අරාබි සම්භවයක් සහිත Maltese කියන භාෂාව මෝල්ටාවේ ජාතික සහ රාජ්‍ය භාෂාව වෙනවා. නිල භාෂාව වෙනවා. Italian and Sicilian also ඉතාලි භාෂාව සහ සිසිලියන් කියන භාෂාවත් also කියන අල්තා යන්න previously පෙරදී ඉස්සර පෙරදී served සේවය කළා. ඒ කියන්නේ ඒක භාවිතා වුණා. served සේවය කළා as lesser official languages රාජ්‍ය භාෂා ලෙස. on the island දූපත මතදී for centuries ශතවර්ෂ ගාණක් තිස්සේ. for කියන්නේ තිස්සේ centuries ශතවර්ෂ. for centuries කියන්නේ ශතවර්ෂ ගාණක් තිස්සේ. සියවස් ගණනාවක් තිස්සේ. එහෙනම් සියවස් ගණනාවක් තිස්සේ සිසිලියන් භාෂාව සහ ඉතාලි භාෂාව මෝල්ටාවේ රාජ්‍ය භාෂාවන් ලෙස භාවිතා වුණා. ඒවා සේවය කළ රාජ්‍ය භාෂා ලෙස. දැන් සේවය කරන්නේ නැහැ. දැන් භාවිතා වෙන්නේ නැහැ. දැන් Maltese තමයි භාෂාව. English ඉංග්‍රීසි is වෙනවා the second දෙවන official language රාජ්‍ය භාෂාව. second එකට කලින් the ඕන. the first the second the third එහෙම the ඕන. හරි ඉංග්‍රීසි වෙනවා දෙවනියට භාවිතා වන රාජ්‍ය භාෂාව. ඊට පස්සේ කියන the chief products ප්‍රධාන නිෂ්පාදන. chief ප්‍රධාන products නිෂ්පාදන of Malta. මෝල්ටාවේ ප්‍රධාන නිෂ්පාදන මොනවද? potatoes. ආ කියන්නේ වෙනවා potatoes. අල අර්ථාපල් වෙනවා. vegetables එළවලු. grapes මිදි. wheat තිරිඟු and barley වෙනවා. හරි. grapes මිදි wheat තිරිඟු and barley වෙනවා. එහෙනම් මේවා තමයි එහි ප්‍රධාන නිෂ්පාදන. හරි. මෝල්ටාව වෙනවා a very important ඉතා වැදගත් shipping center. ඒ කියන්නේ මොකද්ද? නාවික මධ්‍යස්ථානයක්. for the මොකද්ද? for the ඒ වචනේ මොකද්ද? කොහොමද කියන්නේ? Mediterranean. ඒ කියන්නේ මධ්‍යධරණී මුහුදේ ප්‍රධාන නාවික මධ්‍යස්ථානයක් වෙනවලු මෝල්ටාව. හරි ඉතා වැදගත් නාවික මධ්‍යස්ථානයක් වෙනවලු මධ්‍යධරණී මුහුදේ. ඊට පස්සේ කියනවා ඒක is famous. ඒක ප්‍රසිද්ධ වෙනවා. is කියන්නේ වෙනවා famous ප්‍රසිද්ධ. ඒක ප්‍රසිද්ධ වෙනවා. is famous ප්‍රසිද්ධ වෙනවා. also කියන්නේ අල්තායන්. ඒක ප්‍රසිද්ධත් වෙනවා. මේකටත් ප්‍රසිද්ධ වෙනවා මෝල්ටාව. for සඳහා its එහි කියන්නේ its for කියන්නේ සඳහා. එහි මොනව සඳහාද? architectural ගෘහ නිර්මාණාත්මක නැත්නම් වාස්තු විද්‍යාත්මක sites භූමි. එහෙනම් එහි තියෙන ගෘහ නිර්මාණාත්මක වශයෙන් වැදගත් භූමි සඳහා මෝල්ටාව ප්‍රසිද්ධයි. and festivals ඒ වගේම උත්සව සඳහා ඒ රටේ උත්සව සඳහාත් මේ රට මෝල්ටාව ප්‍රසිද්ධයි. හරි. ඒවත් මෝල්ද දන්නේ නැහැ නේ. Malta is also a popular film location. Malta is වෙනවා also කියන අල්තායන මෙහෙමත් වෙනවා. a popular ජනප්‍රිය film location කියන්නේ චිත්‍රපටි හදන ස්ථානයක්. location කියන්නේ ස්ථානය. හරි. මෝල්ටාව ජනප්‍රිය චිත්‍රපට හදන ස්ථානයකුත් වෙනවා.
in its own right ඉරක් ගහගන්න. ඒ කියන්නේ එහි විශේෂ ලක්ෂණ නිසාම. හරි. ඒ කියන්නේ මෝල්ටාවේ තියෙන විශේෂ ලක්ෂණ නිසාම. මොකුත් පගාව ගහලා නෙමෙයි ෆිල්ම්ස් හදන්න එන්නේ. ඒ රටේ තියෙන විශේෂ ලක්ෂණ ලස්සන නිසාම තමයි ඒ රටට ෆිල්ම්ස් හදන්න එන්නේ. කියන්න in its own right කියන්නේ එහි විශේෂ ලක්ෂණ නිසාම. හරි. ඒ රටේ තියෙන ලක්ෂණ නිසාම තමයි ෆිල්ම් ලොකේෂන් එකක් වෙන්නේ හොඳ. හරි. The currency මුදල් ඒකකය used භාවිතා වෙන in Malta මෝල්ටාවේ භාවිතා වෙන මුදල් ඒකකය is වෙනවා the euro වෙනවා. යුරෝපා සංගමයේනේ එන euro. Malta is also a popular tourist destination in Europe. Malta වෙනවා a popular ජනප්‍රිය tourist destination සංචාරක ගමනාන්තයක්. also තියෙනවා නේද? අල්තයන් සංචාරක ගමනාන්තයකුත් in Europe යුරෝපයේ. හරි. එහෙනම් මෝල්ටාව යුරෝපයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයකුත් වෙනවා. සංචාරකව යන තැනක් වෙනවා. හරි. first one බලන්න. The name of the country. The name කියන්නේ නම. The country කියන්නේ රට. Of the country රටේ නම මොකද්ද? මෝල්ටා. උත්තරේ දීලා තියෙනවා test 5. මුල් අකුර කැපිටල් රටේ නම නිසා. රටේ නම මෝල්ටා. The smallest island. පොඩිම දූපත. මොකද්ද පුංචිම දූපත? දූපත් වල වර්ගඵලයන් කම්පෙයාර් කරන්න. මෝල්ටාවේ 246යි, ගෝසෝ වල 67යි, කොමිනෝ වල 3.5යි. එහෙනම් කොමිනෝ තමයි පොඩිම දූපත. මුල් අකුර කැපිටල් ප්‍රොපර් නවුන් නිසා. දූපතක නමක් නේ. short answers ලියන්න පුළුවන් first paper එකනේ. The number සංඛ්‍යාව of ethnic groups ජන වර්ග කණ්ඩායම් සංඛ්‍යාව. ethnic groups ජන වර්ග කණ්ඩායම්. the number කියන්නේ ජන වර්ග කණ්ඩායම් සංඛ්‍යාව කීයක් ඉන්නවද? Maltese and non-Maltese දෙකයිනේ. එහෙනම් 2. 2 කියලා ලියන්නත් පුළුවන්. අකුර දාන්නත් පුළුවන්. ඉලක්කම දාන්නත් පුළුවන්. වචනේ ලියන්නත් පුළුවන්. මේ කියනවානේ there are 2 ethnic groups කියලා දෙවෙනි ඡේදයේ කියවෙනවා. The capital city අගනුවර මොකද්ද? අගනුවර Valletta is the capital of Malta කියනවා. එහෙනම් Valletta. Number 5. The official language රාජ්‍ය භාෂාව නිල භාෂාව මොකද්ද? Maltese. M capital භාෂාවක නමක් නම් මුල් අකුර capital. English, Sinhala, French මුල් අකුර capital. හරි. මේක කියනවා the official and national language in Malta is Maltese කියලා කියනවා. හරි. Money used කියන්නේ පාවිච්චි කරන money මුදල් ඒකකය. පාවිච්චි කරන මුදල් වර්ගය මොකද්ද? යුරෝ. ඒක අවසානයේට කියනවා. එසි ඡේද දිගුණට ප්‍රශ්න හරි ලේසි. ඔක්කොම හරි නැත්නම් උස කවිත්‍යා හරි කවිඳු හරි පූර්ණා හරි හරි very good. okay එහෙනම් මේකේ සම්පූර්ණ ටික 2020 මුළු පේපර් එකම කම්ප්ලීට් කරලා තියන්න. With that we'll wind up. හරි එහෙනම් අයබෝන් බුසන්නයි.